හරි අපි එහෙනම් අද ක්ලාස් එක පටන් ගමු. අද අපි ෆිසිකල් ක්ලාස් එකේදී ගොඩක් කරේ HTML CSS වල past papers වල ප්‍රශ්න ඩිස්කස් කරගෙන යන එක. හරි. ඊට අමතරව තව අමතර කරුණු ටිකක් සාකච්ඡා කරා. ඊට අමතරව CSS වල link CSS ටික කියන්නේ links කිහිපයක් තිබ්බොත් කොහොමද page එකක CSS දාන්නේ? ඒත් එකම links වල states කිහිපයක් තියෙනවා. හරි. කියන්නේ link active hover මේ සහ තව එකක් තියෙනවා visited කියලා. ඔන්න ওই ටිකට වෙන වෙනම කොහොමද CSS දාන්නේ කියන එක තමයි කතා කරේ. ඒ ටික අපි කතා කරලා ඉවර කරමු. හරි. ඒතර ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් වෙනද වගේම Zoom chat එක පාවිච්චි කරන්න මාත් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන්. කාට හරි මං කියනවා ඇහෙන්නේ නැත්නම් හරි ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් උගන්වන අතරමඟ ප්‍රශ්නයක් දාන්න. ඒතර මං ඒ ටිකට උත්තර දෙන්නම්. හරි. දැන් අපි ගිය සතියේ වෙනකොට CSS දාන ක්‍රම ටික ඔක්කොම කතා කරා. inline CSS, internal CSS සහ external CSS කියන ක්‍රම තුනින්ම CSS දාන්න දන්නවා. ඊට අමතරව අපි දන්නවා මේ වෙනකොට කොහොමද මේ CSS දාන ක්‍රම ටික. නේද? ක්‍රම ටික කියන්නේ මම ඔය කියපු inline, internal, external ඊට අමතරව අපි select කරන විදි ටික අපි දැනගෙන ඉන්න ඕනේ මේ වෙනකොට select කරන ක්‍රම ටික මොනවාද? element එකෙන් select කරන්න පුළුවන්. class එකෙන් select කරන්න පුළුවන්, ID එකෙන් select කරන්න පුළුවන්. ඒත් එකම ගොඩක් ඒවා select කරනකොට අපිට group select එකෙන් group එකක් විදියට select කරගන්නත් පුළුවන්. හරි. ওই ටික තමයි අපි මෙච්චර කාලයකට කතා කරලා තිබුණේ. නේද? group select එකෙන් select කරන ගන්න තැන වෙනකන් දේවල් ටික තමයි පහුගිය දවස්වල කතා කරේ. හරි. ඒතර දැන් මේ ටික පොඩ්ඩක් හරියට තේරුණාද බලන්නත් එක්ක දැන් ගිය සතියේ එහෙමනම් අපි ෆෝම් එකක් එහෙමත් හදලා බැලුවා මට මතක විදියට CSS වලින්. හරි ඒක පොඩ්ඩක් ආයෙ තේරුණාද බලන්නත් එක්ක මේ මම අද පටන් ගත්ත ප්‍රශ්නකින්. ඒතර පටන් ගත්තේ 2019 පේපර් එකේ structured ප්‍රශ්නේ. හැබැයි ඒකෙත් අපි මෙන්න මේවා කරලා තිබුණේ කලින්. මේ 2019 structured paper එකේ පළවෙනි ප්‍රශ්නේ ඒ පාර්ට් එක අපි කලින් කරලා තිබුණා. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස එකත් අපි කලින් කරා tables කරනකොට මේ කොටසත් අපි කලින් කරලා තිබුණේ. ඒකට දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ B කොටසයි B කොටස තියෙන්නේ මේ external style sheets ගැන. ඒ කියන්නේ බාහිර රටාපත්‍ර ගැන තමයි අහලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒකේ B කොටසේ දෙවෙනි part එක මෙන්න මේක. මේකේ අපිට CSS ලියන්න තියෙනවා. External style sheet in the most efficient way to fulfill the above requirements using only the CSS group selector concept. ඒතර මම සිංහල මීඩියම් ටියුට් එකයි ඉංග්‍රීසි මීඩියම් ටියුට් එකයි දාලා තියෙයි question books වලත්. ඒතර දැන් කවුරු සිංහල මීඩියම් ඉන්නවා නම් මේකේ සිංහල මීඩියම් question book එක බලන්න. නැත්නම් මම කොහොමද සිංහලෙන් මේ ප්‍රශ්නේ පැහැදිලි කරනවනේ. රවුලක් වෙන එකක් නෑ. හරි. මේ මෙන්න මේ B කොටසට මට උත්තරයක් කියන්න බෑ. මොකක්ද තියෙන්නේ? දැන් අපි මේ කලින් ෆිසිකල් ක්ලාස් එක කරනකොට නම් මම උත්තර ලියන්න දීලා මම චෙක් කරලා තමයි වැඩේට බැස්සේ. දැන් මේකෙත් මම ඕගලන්ට ලියන්න පොඩි වෙලාවක් දෙනවා. හරි. එක පොතේ ලියලා මට ෆොටෝ එකක් දාන්න. එහෙම නැත්නම් කෙලින්ම Zoom chat එකටම උත්තරේ දාන්න පුළුවන් ලියන්න තියෙන ඒ වගේ දේවල්. හරිද? මොකද ප්‍රශ්නේ තියෙන්නේ දැන් හැබැයි මෙහෙමයි. උත්තර දෙකක්වත් දෙනකන් මම එතනින් හරිය යන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ හැමෝගෙම මට ආන්සර්ස් ඕනේ. හරි. ඒතරේ එන කට්ටියගේ නම් මුකුත් කියන්නේ නැහැ ප්‍රසිද්ධියේ. මට පර්සනලි දාන්න. ඒතර මට බලන්න පුළුවන් ඕගොල්ලන්ට තේරුණාද නැද්ද ප්‍රශ්න තියෙනවද කියලා. හරි. ඒ හැරෙනකොට මේ උත්තර දාන්න හැමෝම. ඒතර මට ID එකක් ගන්න පුළුවන්. මේක හරියට තේරිලාද කියලා. එහෙම නැත්නම් මට තව ටිකක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරි. ඒ නිසා. ඒතර B එකේ මොකක්ද අහලා තියෙන්නේ? Write 2 advantages of using external style sheets when creating a web page. වෙබ්සයිට් එකක් හදනකොට බාහිර රටාපත්‍ර use කරන එකේ වාසි දෙකක් කියන්න කියනවා. හරි. දැන් අපිට දාන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවානේ. inline, internal, external කියලා. අභ්‍යන්තර, බාහිර සහ පේලිගත. එතකොට මේකෙන් අහන්නේ බාහිර රටාපත්‍ර use කරන එකේ වාසිය මොකක්ද කියලා. මේ අපි කරන්නේ 2019 A-level paper එකේ structured පළවෙනි ප්‍රශ්නේ B කොටස. හරි. හරි. බාහිර රටාපත්‍ර use කරන එකේ වාසි දෙකක් ලියන්න කියලා තමයි කියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතලා උත්තරේ ගන්න බලන්න. දැන් මම වෙනම note එකේ දීලා නැහැ මේකේ වාසි මොනවද කියලා. හැබැයි හිතලා උත්තරේට යන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ හිතන විදිහට උත්තරේ දාන්න. පස්සේ මම ඒක වැරද්දක් තිබ්බොත් හරි ගස්සන්න. හරි. හැමෝම Zoom chat එකට හරි නැත්නම් WhatsApp එකට ෆොටෝ එකක් ගහලා හරි දාන්න පොතේ ලියලා. බාහිර රටාපත්‍ර use කරන එකේ වාසි දෙකක්. ඒක ඔයගොල්ලන්ට හිතලා දාන්න හිතන විදියට බලමු මොකද්ද උත්තරේ කියලා. හරි. දැන් කනෙක්ට් වෙච්ච කවුරු ඉන්නවනම් මම කිව්වේ
external style sheets use කරන එකේ advantages දෙකක් මට answers විදිහට දාන්න. කරන්න බලන්න ටක් ගන්න. හරි. මට ආන්සර්ස් දෙකක් තියෙන නිසා මම මෙතනින් එහාට මේ ප්‍රශ්න ඩිස්කස් කරන්නම්. හරි දැනට දාපු නැති කට්ටියත් උත්තර දාන්න ඕනේ ඊළඟ එකේදී. හරිද? එතන මේකෙන් මොකද්ද කියන්නේ බාහිර රටාපත්‍ර එහෙම නැත්නම් external style sheets වල වාසි දෙකක් අහන්නේ. හරි දැන් මේකේ වාසිය හැම අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි inline styles දැම්මොත් එහෙම මොකද්ද වෙන ප්‍රශ්නේ? inline styles දැම්මම දැන් කාට හරි මතක නැත්තම් දැන් මතක නැති වෙන්න බෑ හැමෝම අඩුම තරමේ recordings හරි බලලා තියෙන්න ඕනේ. හරි. දැන් මේකකවත් මම inline styles දාලා නැහැ මේ අද ක්ලාස් එකේදී අපි කරපු ටික. බලමු inline styles දාපු එකක් තියෙයිද කියලා. නෑනේ. හරි. කොහොමද මම එකක් නිකන් පෙන්නන්නම්. නැත්නම් අපි මේක පොඩ්ඩක් වෙනස් කරමු HTML එක. දැන් inline styles දානකොට මොකද කරන්නේ? ඒ අදාළ page එකට ගිහිල්ලා style කියලා tag එකක් දාලා මේක ඇතුලේ තමයි CSS ටික දෙන්නේ. ඒකට paylink හැම paylitම ওই විදිහට දෙන්න ඕනේ. හරි. ඒකට සමහර වෙලාවට එකම විදිහට පෙන්වන්න ඕනේ H1 දෙකක් තියෙනවා. ඒ දෙකේම ඇතුලට ගිහිල්ලා අපිට මේ style එක copy කරගෙන යන්න වෙනවා. එකම විදිහට පේන්න ඕනේ හැමතැනම. එතකොට මොකද වෙන්නේ? කෝඩ් එකේ තියෙන පේලි ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ අකුරු ගාන වැඩි වෙනවා කියන්නේ කෝඩ් එකේ සයිස් එකත් වැඩි වෙනවා. හරි අනිත් එක කෝඩ් එක බලනකොට අර HTML ටික වෙනම තියෙනවා නම් CSS ටික වෙනම තියෙනවා නම් කෝඩ් එක clean කෝඩ් එකක්. ඒ කියන්නේ කෝඩ් එක ලස්සනයි. හරි ලස්සනයි කියන්නේ මේ mix වෙලා නැහැ හැමතැනම CSS උයි HTML උයි mix එකේ නැහැ. හරි අපි දැන් මේක අහන්න අතරම external CSS වල තියෙන advantages නේ. external CSS වලදී බාහිර CSS වලදී අපිට වෙනම ෆයිල් එකක් හදන්න පුළුවන් CSS ටික. හරි ඊට පස්සේ අපි ඒ ෆයිල් එක link කරනවා HTML එකේ head එක ඇතුළට. හරිද? එහෙම කරාම CSS තියෙන වෙනම ෆයිල් එකක HTML තියෙන වෙනම ෆයිල් එකක. හරිද? එතකොට මේ අර HTML ෆයිල් එක නිකන් කම්ප්ලෙක්ස් වෙන්නේ නැහැ, වැඩ ගොඩාක් කියන්නේ නැහැ. අනිත් දේ තමයි මේ එකම CSS ෆයිල් එක හරි external CSS වලදී එකම CSS ෆයිල් එක අපිට පුළුවන් page ගොඩකට head එක ඇතුළේ link කරන්න. නේද? දැන් මේක දාලා දෙන්න internal CSS මම කියන්නේ external CSS දැම්මම අපිට පුළුවන් එකම CSS ෆයිල් එක pages ගොඩකට link කරන්න. එතකොට හැම page එකකටම එකම CSS ෆයිල් එකකින් ගන්නවා. අර internal වගේ හැම page එකක් ඇතුළෙම පොඩ කියන්න ඕනේ නැහැ. හරිද? ඒ ටිකත් ඔළුවේ තියාගන්න. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට අපිට කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා අපි නිකන් හිතුවොත්. හරි.
එකක් තමයි දැන් මම සාමාන්‍ය හැමතිස්සෙම කියන දේ තමයි external style sheets. එහෙම නැත්නම් බාහිර රටාපත්‍ර use කරනකොට easy to maintain. ඒ කියන්නේ වෙබ් අඩවිය පවත්වාගෙන යන්න පහසුයි. හරි. ඒ කියන්නේ අපිට මොනවා හරි වෙනසක් කරන්න ඕන වෙච්ච ගමන් CSS එකට ගිහලා වෙනස කරාම ඒක නම් ලින්ක් කරලා තියෙන හැම page එකකටම හැම page එකේම ඒක වෙනස් වෙනවා. එක තැනක් වෙනස් කරපුව ගමන් වෙබ්සයිට් එකම වෙනස් කරන්න පුළුවන් හැම page එකම. හරි වෙන වෙනම අපි line එකෙන් line එකට ගිහිල්ලවත් page එකෙන් page එකට ගිහිල්ලවත් CSS change කරන්න ඕනේ නැහැ. හරි. ඒතර අපිට සිංහලෙන් ලියන්න පුළුවන් නඩත්තුව පහසුයි කියලා. අනිත් දේ තමයි එකම CSS ෆයිල් එක අපිට අනිත් හැම එකටම දාන්න පුළුවන්. ඉතින් ඒකත් මේ නඩත්තුව පහසුයි කියන එකට අපි දාමුකෝ. ආයෙ මොකක්ද කියන්න පුළුවන්? පේලි ගාන අඩු වෙනවා. ඒ කියන්නේ අපේ සම්පූර්ණ වෙබ්සයිට් එකේම තියෙන පේලි ගාන අඩු කරගන්න පුළුවන්. එතකොට මේ file size reduces. ඒ කියන්නේ ෆයිල් එකේ size එක අඩු වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ loading time decreases. loading time කියන්නේ දැන් ෆයිල් එකේ size එක අඩු වෙනකොට යන මෙගාබයිට් ගාන හරි කිලෝබයිට් ගාන හරි අඩු වෙනවා. එතකොට ඒක net එකෙන් load වෙන්න යන වෙලාවත් අඩු වෙනවා. ඒ කියන්නේ site එක ඉක්මනට load වෙනවා. හරි file size reduces. ඉතින් අපිට දාන්න පුළුවන් ගොනුවේ ප්‍රමාණය අවම වන බැවින් ගොනුව පූර්ණය වීමට දැන් load වෙනවා කියලා කියන්නේ පූර්ණය. හරිද? ගොනුව පූර්ණය වීමට ගතවන කාලය අවම වේ. හරි. එතකොට size එක අඩු වෙන නිසා මේ දේවල් කරන්න පුළුවන්. අනිත් දෙක දැන් තව එකක් මම කිව්වොත් clean code. ඒ කියන්නේ HTML එකේ code එක පිරිසිදු තියෙනවා. ඒකේ CSS HTML mix වෙලා නැහැ. ඒ කියන්නේ code එකේ නැත්නම් අපිට තව දෙයක් කියන්න පුළුවන් high readability. ඒ කියන්නේ code එකේ readability එක අපිට කියවලා තේරුම් ගන්න තියෙන හැකියාව හොඳයි. අර clean code එකක් තියෙනකොට HTML ටික වෙනම තේරුම් ගන්න පුළුවන්. CSS ටික වෙනම තේරුම් ගන්න පුළුවන්. හරි. ඉතින් ඔය වගේ ඒවා හිතලා ලියන්න පුළුවන් තත්ත්වයේ ඔයගොල්ලෝ ඉන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ inline external internal කියන මොනවද කියලා දන්නවනම් ඔය වගේ දේවල් හිතලා ලියන්න පුළුවන් වෙනවා. ඕක note එක ලියලා කටපාඩම් කරලා ලියන්නේ නැහැ අපි. හරිද? ඒ වෙලාවට අපි හිතලා උත්තරේ ලියන්න හැකියාව ඇති කරගන්න ඕනේ. හරි? දැන් ඔය මම ලියපු උත්තර ටිකනේ. මේකට අපි මාකින් ස්කීම් එකේ උත්තරෙත් නිකන් කම්පෙයාර් කරගෙන මම දැන් අපි මේ කර හිටියේ 2019 පළවෙනි ප්‍රශ්නේ B part එකේ 1. ඉතින් මම යනවා මේ 2019 මාකින් ස්කීම් එක. දැන් මේකේ මං ගාව තියෙන්නේ අතරම 2019 සිංගල් මීඩියම් මාකින් ස්කීම් එක විතරයි. හරි ඒ නිසා මම මේකෙන් කියන්නම්. ඉතින් පහත කරුණු අතරින් දෙකක් සඳහා තමයි ලකුණු දීලා තියෙන්නේ. මොනවාද? පිටුව පුරා එකම සම්මතයක් තබා ගැනීම පහසුයි. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන consistent කියලා. ඒ කියන්නේ දැන් page එකේ h1 තියෙනවා නම් අපිට මේ කෙලින්ම external CSS වලදී h1 එක අරගෙන මේ ඔක්කොටම එකම විදියක් ගැන ලිව්වම h1 ටික ඔක්කොම එක විදියට පේනවනේ. නැත්නම් අපි ක්ලාස් එකක් දැම්මම මේ ක්ලාස් එක දාපු ඔක්කොම දේවල් ටික එකම විදියට පේන්න පටන් ගන්නවා නේ. හරිද? අපිට එහෙම වැඩක් කරන්න පුළුවන්. ඒකෝට ඒකට අපි කියනවා සංගත බව. නැත්නම් එකම consistency හරි එකම සම්මතය එකම ස්ටෑන්ඩඩ් එකක් තියාගන්න පුළුවන් හැමතැනදීම. මට වෙනසක් කරන්න ඕන නම් මෙතන වෙනස් කරා මේ හැම h1 එක වෙනස් වෙනවා නේ. ඒක ඉතින් පොදුවේ ඉන්ටර්නල් එකට ගන්නත් පුළුවන්. ඒ හසුරුවා ගැනීම පහසු වෙන අතර අඩුවන කේත පේලි ගන්නක් පැවතීම. ඒ කියන්නේ මේ එක් ස්ථානයක සිදු කළ වෙනස් කිරීමක් මුළු පිටුව පුරා හෝ බහුවිධ වෙබ් පිටු පුරා යෙදිය හැකි වීම. ඒ කියන්නේ එක තැනක වෙනස් කරාම external CSS ෆයිල් එකේ ඒක ලින්ක් කරලා තියෙන අනිත් හැම ෆයිල් එකමත් වෙනස් වෙනවා නේ. එහෙම නැත්නම් කිරීම කිව්වොත් නඩත්තුව පහසුයි. අපි ලියපු පළවෙනි පොයින්ට් එක easy to maintain කියන එක. හරිද? කියන්නේ වෙබ් අඩවිය හසුරුවා ගැනීම නැත්නම් නඩත්තු කිරීම පහසුයි. ඉතින් ඔයගොල්ලන්ට පේපරේ බලන එක්කෙනාට ඒ අදහස තේරෙන විදිහට ලියලා තියන්න කොහොම හරි කමන්නේ මේ වචන මේ විදිහටම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. හරි? අදහස තියෙන්න ඕනේ හරියට. ඊට පස්සේ ඊළඟ එක කේතෙහි සංකීර්ණතාව අඩු වීම. නැත්නම් පහසුවෙන් අවබෝධ කරගත හැකි වීම. ඒ කියන්නේ කෝඩ් එකේ කම්ප්ලෙක්සිටි එක බහිනවා. මම කියලා කිව්වේ මේ කෝඩ් එකේ ගොඩාක් හැමතැනම CSS HTML mix එකේ තියෙනකොට අපිට තේරුම් ගන්න අමාරුයි. සංකීර්ණයි වගේ. හැබැයි CSS ටික වෙනම තියෙනවා, HTML ටික වෙනම තියෙනකොට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. හරි. ඒ ඕන දෙකක් ලියන්න තියෙන. ඒතර ලකුණු දෙකක් හම්බ වෙනවා. අනිත් එක අඩු කේත පේලි ගන්න පැවතීම නිසා කාර්යක්ෂමතාව වැඩි වීම. කියන්නේ සම්පූර්ණ අපේ CSS HTML දෙක mix එකේ ගත්තම අර external පාවිච්චි කරාම CSS අපිට ෆයිල් එකෙන් ෆයිල් එක හරි පේලින් පේලි හරි දෙන්න ඕනේ නැහැ. එකම CSS ෆයිල් එකේ තමයි මේ ඔක්කොම දාලා තියෙන්නේ. ඒතර ගොඩාක් පේලි ගන්න අඩු කරගන්න පුළුවන්. ඉතින් පේලි ගන්න අඩු වුණාම ඉක්මනට ලෝඩ් වෙනවා. ඒතර කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. හරි. ප්‍රධාන CSS ගොනුව නිහිත කළ විට පිටුව පැටවීම වේගවත්. මොන ලෝඩ් වෙනවට සිංහලෙන් කියන්නේ පටවනවා. හරිද? ඒ කියන්නේ browser එකේ web browser එකේ web page එකක් ලෝඩ් වෙනකොටත් සිංහලෙන් කියන්නේ පැටවීම කියලා. පිටුව පැටවීම වේගවත් වීම කියලා තමයි තියෙන්නේ.
හරිද? තේරුණාද? හරි. එතකොට මේ ටික තමයි මාකින් ස්කීම් එකේ දාලා තියෙන්නේ. ඉතින් මේකෙන් දෙකක් ඕගලන්ට හිතලා ලියා ගන්න පුළුවන්. ඉතින් මම ලියුවා නම් ලියන්නේ easy to maintain එකයි මේ decrease loading time. එහෙම නැත්නම් number of lines in the file decreases. ඒ කියන්නේ කෝඩ් එකේ තියෙන පේලි ගාන අඩු වෙනවා. ඒ නිසා කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඔය වගේ ඔයගලන්ට හිතන ඕන එකක් ලියන්න. හරි. ඒතර ලකුණු දෙකක් ගන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් ඒක. හරි. ඒතර අපිට මේ ලියලා තියෙන ටිකට නඩත්තු පහසුයි loading time එක අඩු වෙනවා. පූර්ණීමට ගත වෙන කාලය අඩු වෙනකන් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. clean code high readability තේරුම් ගන්න පහසුයි. කියන ඔන්න ඔය ටික ලියලා තියෙන්නේ. හරි. ඒ ඕනම වචනයක් භාවිත කරලා උඹලට මේක පැහැදිලි කරන්න පුළුවන් බලන කෙනාට තේරෙන්න ඕනේ මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. හරිනේ. ඒ B කොටසට උත්තරේ. හරි. ඊට පස්සේ අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට consider the following දැන් මේකට හැමෝම උත්තර දාන්න ඕනේ. හරිද? හොඳට බලාගෙන මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. Consider the following HTML elements required consider the following HTML elements require the styles as given in the table. මේ table එකේ තියෙන විදිහට මේවට styles එන්න ඕනෙලු. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට HTML properties වත් මතක තියාගන්න ඕනේ නෑ. මෙතන තියෙනවා color, font family, text align, ආයෙත් color, font family. ඒගොල්ලෝ අපිට properties ටිකක් දීලම තියෙනවා. හරි. අපිට තියෙන CSS ටික ලියන්න විතරයි. හැබැයි මේ කියලා තියෙන විශේෂ දෙයක් තියෙනවා. අපි ඒක බලමු. Write an external style sheet. ඒ කියන්නේ මේකට අපිට ලියන්න කියන්නේ බාහිර රටා පත්‍රයක්. බාහිර රටා පත්‍රයක් කිව්වම external style sheet එකක් කිව්වම ඔයගොල්ලෝ ගලුවට යන්න ඕනේ හරි වෙනම CSS ෆයිල් එකක්. ඒතර ඒ ෆයිල් එක තමයි අපි අර main ෆයිල් එකට link කරන්න ඕනේ. හරි. බාහිර රටා පත්‍රය තමයි main ෆයිල් එකට link කරන්න ඕනේ. අනිත් දේ තමයි in the most efficient way. ඒ කියන්නේ මේ කාර්යක්ෂමතාවය උපරිම වෙන්න ඕනේ. කියන්නේ මෙහෙම කාර්යක්ෂමතාවය උපරිමයි කියලා කිව්වොත් අඩුම පේලි ගානකින් මේ වැඩේ කරගන්න පුළුවන් විදිය තමයි මේ අහන්නේ. හරි. අඩුම පේලි ගානකින් වැඩේ කරන්න පුළුවන් විදිය. Write an external style sheet in the most efficient way to fulfill the above requirements using only the CSS group selector concept. හරි. හැබැයි මේකට use කරන්න පුළුවන් CSS වල group selector concept එක විතරයි. හරි group selector කියන්නේ මොකක්ද කියලාත් අපි කලින් සතිවල කතා කරානේ. class හරි element හරි id හරි මොනවා හරි කමන්න කීපයක් අරගෙන commas දාලා ඒ ටිකට එක විදිහකට එන්න දාන එකනේ group selector කියලා කිව්ව මතකද? group selectors විතරක් පාවිච්චි කරලා අඩුම පේලි ගානක් යන විදිහට external styles ලියන්න කියන්නේ. ඒතර අර head එක ඇතුළේවත් style tags වත් style attribute එක ඇතුළේවත් නෙවෙයි external styles කිව්වම CSS විතරයි ලියන්න තියෙන්නේ. හරි මට මේ CSS ටික ලියලා දාන්න බලන්න most efficient විදියට. ඒතර මේකට උත්තරේ දානකොට type කරලා දාන්නත් පුළුවන් අවුලක් නැහැ zoom chat එකේ lap එකෙන් කරනවා නම් කවුරු හරි. එහෙම නැත්නම් පොතේ ලියලා මට ෆොටෝ එකක් දාන්න. එහෙම නැත්නම් sublime එකේ type කරලා screenshot එක දැම්මත් අවුලක් නැහැ. හරි කැමති විදියකට answers ටික දාන්න බලමු මොනවද හරි කියලා. answers ගන්න බෑ.
හරි හැමෝම ආන්සර්ස් ලියන්න ඕනේ තමන්ට පුළුවන් විදියට. හරි. හරි දැනට ආන්සර්ස් දෙකක් තියෙනවා අපි තව ටිකක් වෙලා බලමු තව ආන්සර්ස් ටිකක් එනකන්. හරි ඊට පස්සේ මම ඒක ඩිස්කස් කරන්න. හරි එහෙනම් අපි ඩිස්කස් කරමුද? තව ටික වෙලාවක් දෙන්න කොහොමද? හරි දැනට ආන්සර්ස් 3-4ක් තියෙනවා දැන් එකත් එක්ක. ඒතර මේ මම බලන්න කොහොමද හරිද කියලා. හරි මම ඒ එවල තියෙන ආන්සර්ස් ටිකෙන් එකක් කොපි කරගෙන ගන්නවා. ඊට පස්සේ බලමු මේක හරිද කියලා. මලුත් ෆයිල් එකක් අරගෙන ඒක පේස්ට් කරා. ඒක සේව් කරා. මේක සේව් කරනවා නිකන් මම test.css කියලා. ඒක CSS විදිහට පාට කරලා පෙන්නනවානේ. හරි දැන් මේකේ තියෙන වැරදිත් එක්කම වැරදි තියෙනවා නම් මම ඊට එකත් එක්කම පැහැදිලි කරගෙන යන්නම්. හරි බලන්න. දැන් මේකේ අපිට කියන්නේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙම එකක්. නේ පැරග්‍රාෆ් එකට මේ ටික වෙන්න ඕනේ. ඊට පස්සේ මේ h1 එකට මේ ටික වෙන්න ඕනේ, h2 එකට මේ ටික වෙන්න ඕනේ. හැබැයි මේකට දාලා තියෙනවනේ external style sheets ඒත් එක most efficient way කියන්නේ අඩුම පේලි ගානකින් වැඩේ කරලා තියෙනත් ඕනේ. ඒත් එකම තව තියෙනවා CSS group selector concept එක තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා. හරි.
group select එකෙන් අපිට ගොඩක් එක සැරේ ගන්න පුළුවන් නම් ඒතර group select එක විතරනේ use කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු පොදුවේ මේවට තියෙන මොනවද? දැන් අපිට group කරලා විතරනේ කරන්න වෙන්නේ. හරි. ඒතර පොදුවේ මේවට අපිට කරන්න පුළුවන් මොනවද කියලා බලමු. හරිද? එතකොට color red කියන එක හැම එකේම තියෙනවා. ඒ කියන්නේ මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා. ඒක පොදුයිනේ. ඊට පස්සේ font family calibri කියන එකත් මේ තුනේම තියෙනවා. හරි. හැබැයි මේ text align justify කියන එක වෙනස්. ඒක තියෙන්නේ මෙතනයි මෙතනයි විතරයි. හරිද? ඒ තැන් දෙකේ විතරයි ඒක තියෙන්නේ. හරිද? එතකොට අපිට ඔය paragraph එකටයි H1 එකටයි H2 එකටයි තුනටම දාන්න පුළුවන් color red font family calibri කියන එකනේ. ඉතින් යාර මට ඉඩමදි ඔයගොල්ලෝ ලියනකොට හරියට ලියන්න හරි. නැත්නම් මම මේ ටික ඔක්කොම ඉරේස් කරලා ඉස්සරහට ලියන්න. ඔය එක දිගට ලියන්නත් පුළුවන්. හරි අපි සාමාන්‍යයෙන් ලියන මේ විදිහනේ P H1 H2 කියන ඔක්කොම ටිකට color එක විදියට red දාමු. font family එක විදියට calibri. හරි තමයි පාවිච්චි වෙන්නේ. එතනින් වැඩේ ඉවරයි. ඊට පස්සේ දැන් මේ රතු පාටට තියෙන paragraph එක H2 එකයිනේ. ඒ දෙක මට ආයෙ වෙනම select කරලා ගන්න පුළුවන්. paragraph and H2 දෙකට විතරක් කමා එකක් මෙතන තියෙන්න ඕනේ. ඒ දෙකට විතර දැන් අපි group select එකෙන් කතා කරන්නේ අපිට කොහොමද දාන්න පුළුවන් කියලා නේද? ඒතර ඒ දෙකට විතරක් text align එකක් තියෙන්න ඕනේ. text align justify. හරිද? දැන් මේ විදිහට අපි දාලා තියෙන මේ P H1 H2 කියන ඔක්කොම ටිකට මේ දෙකම වෙලා තියෙන්න ඕනේ. හරි හැබැයි P වලට H2 වලට විතරක් ඒ දෙකට විතරක් පොදුවේ text align justify එකක් තියෙනවා. ඒතර ඒක මේ H1 එකට apply වෙන්නේ නැහැ text align justify කියන එක. P එකටයි H1 එකටයි විතරයි ඒක apply වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ උත්තරේ ලියලා තියෙනවා නම් ලකුණු දාගන්න පුළුවන්. හරි. ඒතර ඒ වල තියෙන ආන්සර් එකත් මම එකක් ගත්තනේ. ඒතර ඒකෙත් P H1 H2 color red font family calibri කියලා දාලා තියෙනවා. ඒක හරි. නිතික ඔක්කොම එක පේලියට දෙන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් ලියන්නේ මෙන්න මෙහෙම. හරි කියන්නේ සාමාන්‍ය කම්පැනි එකක් ඇතුලේ ලියන්නේ මෙහෙම. හරි අපි සාමාන්‍ය පේපර් ලියනකොට හරි ඕන තැනකදී අපිට එක පේලියක් විදියට දෙන්නත් පුළුවන් ඕනේ නම්. හරි. ඒක මේකත් හරි මේක නම් වැඩි. හරි මේ විදිහට අපිට CSS ලියන්න පුළුවන් මේක හරි. එහෙම නැත්නම් ඔය ඔක්කොම ටික එක පේලියට ලියාගෙන ගියත් ඒත් අවුලක් නැහැ කියන්නේ මේ අර curly brackets ඇතුලේ තියෙනව එක පේලියට අපිට ලියන්න පුළුවන් ওই විදිහට පහළට යන්න ඕනෙම කියලා නැහැ. හරි. දැන් මේක තමයි උත්තරේ. ওই විදිහට තමයි efficiently ලියන්න තියෙන්නේ. ඒතර අපි 2019 marking scheme එක බැලුවොත් එහෙම මේ PH1 H2 ට color red font family calibri කියලා එක දිගට දීලා තියෙනවා. semicolon තියෙන්න ඕනේ හැබැයි. ඒව නැත්තම් ලකුණු අඩු වෙනවා. හරි. අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ කියන්නේ syntax එකේ ලෙසම තිබීම අත්‍යවශ්‍ය වෙයි. එහෙම නැති වුණොත් ලකුණු අඩු වෙනවා. හැබැයි spaces කුඩා කුරු මහ කුරු කියන්නේ මේ capital simple නොසලකා හරින්න කියලා කියලා තියෙනවා. ඒතර ඒ ටික අපි ඒව ගැන අපි හිතන්න ඕනේ නැහැ. හරි capital simple අවුලක් නැහැ. මේ ටික අපිට හිතන්න වෙනවා. නේද? ඊට පස්සේ මේ PH2 text align justify. paragraph එකට H2 එකට text align justify එකක් දාලා දෙන එකක් තිබ්බත් අනිවාර්යෙන් semicolon එක තියෙන්න ඕනේ නේ. පහත් දක්වන පරිදි ලකුණු ලබා දෙයි. ඒතර ලකුණු දීලා තියෙන්නේ කොහොමද? පළවෙනි පේලි සඳහා එකයි දෙවෙනි පේලි සඳහා එක ලකුණයි. මේ දෙකම හරියට ලියලා තියෙනවා ලකුණු දෙකක්. ඒතර ඒක overall 100න් ගත්තට පස්සේ 100න් එක ලකුණක් තමයි මේකට හම්බ වෙන්නේ. හරි. මොකද 100න් structure දෙකේ එකයි MCQ එකේ එකයි essay එකේ එකයි ඉදිරියට තියෙන ලකුණු දෙක එකතු කරලා ආයෙත් ඒතර 200න් ලකුණු වෙන්නේ. ඒක ආයෙත් බෙදනවා අපි දෙකෙන්. හරි. ඒතර overall ගත්තොත් මේකට එක ලකුණක් තමයි 100න් හම්බ වෙන්නේ. හරිද? 2019 ප්‍රශ්නේ තමයි අපි ඩිස්කස් කරලා ඉවර වුණේ. හරි. ඊට පස්සේ 2019 ප්‍රශ්නෙට පස්සේ මට මතක විදිහට අපි 2018 එකකුත් කරා කලින් කරලා තිබෙන්නේ නැති නිසා. හරි. මේ ඔන්ලයින් ක්ලාස් එකේ වැරදිලාවත් ඒක කලින් කරලා තිබුණොත් මට කියන්න. මෙන්න මේ ප්‍රශ්න අපි කරන්නේ. දැන් මේකේ උඩින්ම තියෙනවා 2018 state two benefits of using cascading style sheets. ඒ කියන්නේ CSS use කරන එකේ වාසි දෙකක් කියන්නලු. හරි. වාසි දෙකක් කියන CSS use කරන එක. දැන් ඉතින් අර කලින් වගේම load වෙන වෙලාව අඩුයි, maintain කරන්න ලේසි, එකම තැන දාන එක හැමතැනටම යනවා, consistent ඔය වගේ අර ටිකම තමයි කියන්න තියෙන්නේ. හරි. හැම අවුරුද්දෙම වගේ ඔය වගේ එකක් අහනවා. හරිද? ඉතින් ඔයගොල්ලන්ට කැමති එකක් කියන්න පුළුවන්.
ප්‍රශ්නයක් අහලා තියෙනවා මෙහෙම. එතකොට HTML title එහෙම ලියන්න ඕනේ නැද්ද කියලා. දැන් අර කලින් එකේ අහලා තිබුණේ ප්‍රශ්නේ external CSS නේ. දැන් external CSS කරනකොට අපි CSS ෆයිල් එකක් වෙනමනේ ලියන්නේ. දැන් ඊ සතියක මිස්සුනා නම් පොඩ්ඩක් ආයෙ බලන්න. හරිද? .css කියලා දාලා external CSS වලදී අපි වෙනම CSS ෆයිල් එකක් හදනවා. ඒකේ අපි HTML දානවද? ඒකේ HTML නැත. ඒකෙදි කෙලිම CSS විතරයි ලියන්නේ. හරි. CSS ෆයිල් එකේ CSS විතරයි තියෙන්නේ. හරිද? ඒතර ඒකේ HTML tags වත් style tags වත් මුකුත් අපි දාන්නේ නැහැ. external CSS වුණාම. හරි. internal styles ලියන්න කිව්වොත් අපි අර head එක ඇතුලේ style tag දෙකවත් දාලා ලියුවනම් හරි. ඒ කියන්නේ සම්පූර්ණ මුළු HTML code ඔක්කොම ඕනේ නැහැ. අපිට CSS කොටස විතරක් ලියන්න කිව්වොත් මේ internal ඉතින් අපි style tag දෙක දාලා ඒ අතර ලියලා තියෙන්න ඕනේ. inline ලියන්න කිව්වොත් style attribute එක ඇතුලේ ලියලා තියෙන්න ඕනේ. හරි. ඔය ටික ඔළුවේ තියාගන්න. මේ දාන methods ටික හරියට පාඩම් කරලා තියාගන්න ඕනේ. හරි. හරි අපි 2018 ප්‍රශ්නේ බැලුවේ. ඒතර 18 තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. CSS ටිකක් මෙහෙම දීලා තියෙනවා. දැන් සිංගල් මීඩියම් ටියුට් එක තියෙන කට්ටිය එකෙන් බලන්න ප්‍රශ්නේ තේරුම් ගන්න අමාරු දේවල් නෑ හැබැයි. මොකද්ද කියලා තියෙන්නේ? Consider the following HTML code segment. මේ දීලා තියෙන HTML code segment එක සලකලා බලන්නලු. හරි. ඉතින් HTML code ටිකක් තියෙනවා මෙතන. Write down the internal styles required to apply the styles mentioned in the following table. For the elements h1 and p in the above code segment. එතකොට මේකෙදි ලියන්න කියන්නේ internal styles. ඒ කියන්නේ අභ්‍යන්තර CSS. එතකොට ලියන්නේ කොහොමද කියලා බලන්න. හරිද? internal styles තමයි ලියන්න කියන්නේ required to apply the styles mentioned in the following table for the elements h1 and p in the above code segment. එතකොට මේකෙත් attributes ටික අපිට දීලා තියෙනවා. අපි ඒක දැනන් ඉන්න ඕනෙත් නෑ. මේ දීලා තියෙන ටික internal styles විදිහට ලියලා පෙන්නනවලු අභ්‍යන්තර CSS විදිහට. ඒතර අභ්‍යන්තර CSS දානකොට අපි head එක ඇතුලේ style tags ඇතුලේනේ දාන්නේ. ඉතින් ඕගොල්ලෝ head එක දැන් මේකේ body එක විතරනේ අපිට දීලා තියෙන්නේ. ඉතින් අපි head එකයි style tags උයි දාලා CSS ටික ලියමු. ඒ අතරමැද මේ දීලා මෙතන CSS ටික දීලා තියෙනවා. ඒතර අපිට element එකෙන් select කරලා ওই ටික දාගෙන යන්න තියෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙනවා වැඩියෙන් ලේසි external CSS ද internal CSS. දැන් ලොකු site එකක් නම් external CSS ලේසි. මොකද එක ෆයිල් එකක් ලියුවා මේක link කරන්න පුළුවන් හැම එකටම. නේද? හැබැයි සමහර වෙලාවට අපි විශේෂ මොකක් හරි page එකකදී විශේෂ තැන් ටිකක් වෙනස් කරන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ වෙලාවට අපිට internal CSS දාන්න වෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව තමයි අපිට decide කරන්න වෙන්නේ. හරි. අපි දෙන්නේ preference එක external CSS වලට. ඒ කියන්නේ බාහිර CSS වලට තමයි වැඩි ප්‍රමුඛතාවක් දෙන්න. මොකද ඒක තමයි ලේසි මේක. හැබැයි මොකක් හරි page එකක් විශේෂ විදිහට වෙනස් කරන්න ඕන අපිට ඒ වෙලාවට ටග් ගාලා internal styles දාලා වෙනස් කරන්න පුළුවන්. ඒකෙත් මොකක් හරි එක පේලියක් විශේෂ විදිහකට වෙනස් කරගන්න ඕන වෙනකොට අපිට ටග් ගාලා inline styles දාලා ඒ පේලිය විතරක් වෙනස් කරන්නත් පුළුවන්. හරි. ඒත් ඒක අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. ඉතින් අපිට ප්‍රශ්න දෙනකොට ඒගොල්ලෝ දෙනවනේ අපිට කොහොමද ලියන්න ඕන කියලා. කලින් ප්‍රශ්නේ තිබුණා external CSS කියලා. හරි. මේ ප්‍රශ්නේ දීලාම තියෙනවා internal CSS කියලා. internal styles විතර අපි දැනගන්න ඕනේ මොකද්ද මේකේ දාන්නේ කියලා. ඒ අනුව තමයි දාන්න තියෙන්නේ. හරිද? හරි. මේකට CSS දාන්න බෑ. දාලා මට උත්තරේ දාන්න ඉන්ටර්නල් විදියට මේ ටිකට CSS ලියන්න තියෙන පොඩි වැඩක් කරන්න බලන්න ටක් ගාලා.
තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මෙහෙම. ඇයි ගොඩක් කට්ටිය HTML CSS නැතුව WordPress වලින් වෙබ්සයිට් හදන්නේ කියලා. ඉතින් WordPress කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක්. ඒකේ PHP, HTML, CSS, JavaScript කියන ඔක්කොම එකතු කරගෙන ඒගොල්ලෝ ෆ්‍රේම්වර්ක් එකක් හදලා තියෙනවා කෝඩින් ගැන දන්නේ නැති කට්ටියට ලේසියෙන් එහෙම කැලරි ටික එකතු කරගෙන හදන්න. හැබැයි ඒක හදලා තියෙන්නේ ආයෙත් HTML, CSS, PHP, JavaScript වලින්. ඉතින් ඒව නැතුව WordPress වල පොඩි වෙනසක්වත් කියන්නේ ඒකේ plugin එකක් ඇතුලේ වෙනසක් අපිට ඕන විදිහට customization එකක් කරගන්න ඕන නොත් HTML, CSS නැතුව බෑ. හරි WordPress එකක් කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක්. හරිද? මේ එතකොට ඒකෙන් අපි හදන්නේ ඒකෙන් ලේසියෙන් අපිට ඕනි දේවල් ටික අරගෙන තීම් එකක් දාගෙන කස්ටමයිසේෂන් විතරක් කරාම හරි. ඒතර අපි කෝඩ් ලියන්න ඕනේ නැහැ. ඉතින් කෝඩ් දන්නේ නැති කට්ටියට ඒක කරන්න පුළුවන්. නැත්නම් අපිට ඉක්මනට වෙබ්සයිට් එකක් හදාගන්න ඕන නම් WordPress එකෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ෆුල් ඔප්ටිමයිස් කරලා අපිට ඕන විදිහට කස්ටමයිස් සයිට් එකක් හදාගන්න නම් අපිට HTML CSS පාවිච්චි කරලා යන්න පුළුවන්. හරි. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද අර WordPress වල එහෙම plugins තියෙනවා. අපිට ඕන දේවල් කරගන්න ඒ plugins install කරාම අපිට ලේසියෙන් අපිට ඕන වැඩ ටික කරගන්න පුළුවන්. හරි. ඒ අහලා තිබු ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. හැමෝටම තේරෙන්නේ නැති වෙත් සමහරට WordPress කියන්නේ මොකක්ද කියලා ඕන්න සර්ච් කරලා බලන්න. වෙබ්සයිට් එකක් හදන්න තියෙන ලේසිම ක්‍රමයක්. හැබැයි ඒකේ ඇතුළෙත් ආයේ තියෙන HTML, CSS, PHP වලින් තමයි ඒ ටික හැදෙන්නේ. හරි දැන් මේකට උත්තර දෙකක් විතර තියෙනවා. තව අනිත් කටියට try කරන්න පුළුවන්. දැනට දාලා තියෙන උත්තර දෙකම හරි දෙන්නගෙම. දැන් ෆන්ට් ෆැමිලි ඒරියල් එකේ ස්පෙලිංස් වැරදි එක්කෙනෙක්ගේ. හරි. සෙන්ටර් එකේ ඒගොල්ලෝ දීලා තියෙන එකේ ස්පෙලිංස් වැරදි. අර CENTR නෙමෙයි TER වෙන්න ඕනේ. ඒ නිසා දෙකම දෙකෙන් ඕන එකක් කියලා තිබුණ ලකුණු දුන්නා. ඒරියල් එකේ ARIAL වෙන්න ඕනේ. හරි. මේ දීලා තියෙන විදිහටම ෆොන්ට් තියෙන්න ඕනේ. හැබැයි කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නෑ. හරි දැන් ගොඩක් කට්ටිය ආන්සර්ස් දාලා තියෙන නිසා මම කරන්න. බලන්නකෝ. ඒතර මේකද අපිට කියන්නේ internal styles ලියන්න කියලා. internal styles කියලා කියන්නේ අභ්‍යන්තර CSS කියන එක. හරි බලමු මේකට internal styles ලියන්න. හරි මම කෝඩ් එකේ විදිහට යන්න නැතුව මේ කෙලිම උත්තර ලියන විදිහට ලියන්නම්. ඒතර H1 එකට තියෙනවා color blue text align center font family arial කියලා. හරි. ඒතර අපි H1 එකක් ගමු. H1 එකට අපි ලියන්න පුළුවන් විතර color එක blue. හරි colon එක ඊට පස්සේ semicolon එක අනිවාර්යෙන් ඒ ටික දාන්න ඕනේ. හරි මෙතන colon. ඊට පස්සේ text align center text align center කියන එකට හරි වචනේ මෙහෙම ලියන්නේ. හරි American English වලදී. හැබැයි ඒගොල්ලෝ දීලා තියෙන British English type එකට මෙහෙම. ඒක paper එකේ තියෙන mistake එකක් නිසා ඒගොල්ලෝ ලකුණු දුන්නා. එකෙන් කොහොම ලියුවා. හරි. ඊට පස්සේ font family Arial කියලා තියෙනවා. ඉතින් අපි ලියන්න තියෙන font dash family. හරි. ඊට පස්සේ මට එක දෙයක් අමතක වුණා. දැන් මේක මේ internal styles නේ අභ්‍යන්තර CSS නේ. එහෙනම් අපි style tag දෙක අතර ලියන්න ඕනේ නේ head එක ඇතුලේ. ඉතින් head එක ලියන්න ඕනෙත් නෑ. ඒක බැලලා තිබෙත් නෑ. අපි කෙලින්ම style tag දෙක අතර ලියුවා. හරි. style අපි ආයෙ දානවා type text/css කියලා. නේද? ඊට පස්සේ මේක close කරා. closing style tag එකත් පස්සේ දාන්න ඕනේ. අපි අනිත් එකත් ලියලා දාමු. paragraph එකක් තියෙනවා. background color yellow font size 12px නේ. එහෙනම් අපි paragraph එකටත් මෙහෙම element එකෙන් දාමු. background color dash color yellow font size
12px semicolon ඊට පස්සේ මේක close කරා. ඊට ඒකත් තියුණාට පස්සේ අපි style tag එක close කරන්න ඕනනේ. හරි. ඒතර අපිට මෙතනින් style tag එක close කරන්නත් පුළුවන්. මේක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන උත්තරේ. හරිද? internal නේ අභ්‍යන්තර styles නම් අනිවාර්යෙන් style tag දෙක ඇතුලේ දාලා තියෙනවා. ඒතර මේ අපි කරේ 2018 ප්‍රශ්නේ. අපි නිකන් ගිහින් බලමු මේ 2018 එකට උත්තරේ හරිද කියලා. හරි style tag දෙක තියෙනවනේ 0.5 marks for starting and closing style tags හරි 0.5 marks තියෙනවනේ ඊට පස්සේ H1 color blue text align center හරි දෙකටම ලකුණු දුන්නා මේ center also acceptable due to typographical error in the table given. ඒතර paper එකේ තිබිච්ච typographical error එකක් නිසා තමයි මෙන්න මේ center එකට හරි දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ center එක වැරදි. හරි අර විදිහට center තියෙනවනේ. ඊට පස්සේ font family Arial here's a P එකට background color yellow font size 12px මේකට 0.5 marks overall style tag closing කරත් එක්ක ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ ආයෙත් ලකුණු දෙකක් කියන්නේ සම්පූර්ණයෙන් C එකෙන් ගත්තොත් එක ලකුණක් තමයි සෙට් වෙන්නේ දැන්. හරිද? හරි. ඔන්න ඔය ටික තමයි ඒ අවුරුද්දේ පේපර් එකේ තියෙන මේක අපි මම හිතන්නේ කලින් කරා. මේ ෆෝම් එක කලින් කරා. හරි. නිසා ඒ ටිකට දැන් යන්න ඕනේ නැහැ. හරි. ඉතින් අපි මේ අද ක්ලාස් එකේදී මම හිතන්නේ ওই ටික අපි ඩිස්කස් කරාට පස්සේ තව MCQ ටිකක් කරාද කියලා මට හරියට මතක නැහැ. කවන්න අපි ඒ ටික දැනට තියලා ඊට පස්සේ අපි තියරි ටික ඉගෙන ගත්ත අපිට ඉතුරුලා තිබ්බ ටිකක්. හරි. CSS වල අපිට තව චූරි තියරි ටිකක් ඉතුරුලා තියෙනවා. මේ ටිකත් ඉතුරුලා තියෙනවා පැරණි විෂය නිර්දේශයෙන් කියලා. දැන් මේවා අලුතෙන් සිලබස් එකේ නැති නිසාත් මේවා දැන් භාවිතය නැති නිසා මේක කරන්න ඕනෙත් නැහැ. හැබැයි මම මේ ටික කියලා දෙනවා. හරි. දැන් අද ෆිසිකල් ක්ලාස් එකේ මේක මේ කරන්න තිබුණා. හැබැයි අපිට මේක කරන්න වෙලා මදි වුණා. ඒ නිසා මම ඊළඟ සතිය පටන් ගත්ත ගමන් මේ දෙක නිකන් කියලා මේකෙන් මේ දෙකනුත් තියෙන සම්පූර්ණ MCQ ප්‍රශ්න ඔක්කොම කතා කරලා අලුත් පාඩම ලබන සතිය පටන් ගන්නවා ඔපරේටිංగ్ සිස්ටම්ස්. ඒ කියන්නේ පස්වෙනි පාඩම සිලබස් එකේ විදිහට. හරි. ඒතර අපි කරන 6 වෙනි පාඩම. ඒ කියන්නේ අපි දැන් සිලබස් එකේ විදිහට පළවෙනි පාඩම් 4 ඉවර කරා. ඊට පස්සේ HTML CSS පටන් ගත්ත පස්වෙනි පාඩම විදිහට. හැබැයි ඒක ඇත්තටම සිලබස් එකේ 10 වෙනි පාඩම. ඊට සිලබස් එකේ පස්වෙනිට තියෙන පාඩම තමයි අපි ඊළඟට පටන් ගන්න ඔපරේටිංగ్ සිස්ටම්ස්. ඒකෙන් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ සම්පූර්ණ ප්‍රශ්නයක් එනවා. MCQ ප්‍රශ්න 5ක් විතර එනවා. වැදගත් පාඩමක්. හරි. ඔපරේටිං සිස්ටම්ස් පාඩම. ටිකක් තියලා තියෙනවා. අන්තිමට එකේ ගණන් හදන්නත් තියෙනවා. හැබැයි ඉක්මනට ඉවර කරන්න පුළුවන්. ලබන සතියේ ඉඳන් අපි ඒක කරගෙන යමු. හරි මේක අපි එන්සා පස්සේ බලමු. මට ඉතුරු වෙලා තිබුණේ අපි ගිය සතියේ මේ ඔක්කොම ප්‍රොපර්ටිස් ටික කතා කරානේ. අපිට මේ මොකක් හරි මට කරන්න බැරි වුණා කියන්න. හරිද? ගිය සතියේ මේ එක තැනක් හරි හිස් තියෙනවා නම් ටෙක්ස්ට් ලයින් වෙනකන් ඔක්කොම ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ CSS selectors ටික ඔක්කොම ලියලා තියෙන්න ඕනේ. inline තමයි ප්‍රබලම. ඊට පස්සේ ID class element ওই ටික මතක තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ CSS දාන විදි inline CSS internal CSS external CSS ටික මතක තියෙන්න ඕනේ. ඒ ටික ලියලා ඇති. අපි link CSS කියන එක කරලා තිබුණේ නැහැ. හරි. ඒතර link CSS කියන්නේ මොකක්ද කියලා අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් අද උදේ ක්ලාස් එකේ කරපු මේ CSS ටිකක් තියෙනවා. මම ඒ ටික පෙන්නනවා ඔයගොල්ලෝ මොකද්ද මේ link CSS කියන්නේ කියලා. හරි. දැන් මේ තියෙන links මේක ක්ලික් කරාම TechExcel කේ site එකට යනවා. හරි මේ link එක ක්ලික් කරාම මේ site එකට යනවා. ආයෙ මම back වුණොත් එහෙම මේ විදිහටම තියෙනවා. මේක දම් පාට වෙලා තියෙන අපේ visited sites. ඒතර දම් පාට වෙලා තියෙන කලින් වෙන පාටකට තිබි. දැන් මේක උඩට mouse එක ගෙනාම මේ mouse එකේ දෙකද පාට වෙනස් වෙනවා, size වෙනස් වෙනවා අකුරු වල. මෙහෙම එකක් කරන්නේ කොහොමද? මේ විදිහට කරන්නේ කොහොමද කියලා බලන්න යන්නේ. දැන් මේ තියෙන ඔක්කොම link. දැක්කද? mouse එකේ ගෙනිච්චම අකුරු ලොකු වුණා. මේකේ අකුරු වල පාට වෙනස් වෙනවා. මේකත් එහෙමයි. මම මේක ක්ලික් කරොත් එහෙම form එකට යනවා. ආයෙත් back වෙලා මේක refresh කරලා බැලුවොත් මම ගියපු link එකක් නම් මේ වගේ පාට වෙනස් වෙන්න ඕනේ. ක්ලික් කරන් ඉන්න වෙලාවේ පාට වෙනස් වෙන එකට අපි කියන active කියලා. දැන් මම ක්ලික් කරගෙන ඉන්නේ. ක්ලික් කරගෙන ඉන්නකොට go to TechExcel කියන එක තැඹිලි පාට වෙලා තියෙනවා. හරි. අනිත් වෙලාවට කොළ පාටයි. අනිත් වෙලාවට රතු පාටයි. ඒතර links වලට කොහොමද සැරින් සැරේ වෙනස් වෙන්න සහ එක එක links වලට එක එක විදිහට වෙන්න කොහොමද අපි CSS දෙන්නේ කියලා තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. හරිද? ඒතර මේ link වල තියෙනවා අවස්ථා හතරක්. අපි ඒකට කියනවා link hover active and visited කියලා අවස්ථා හතරක් තියෙනවා link වල. හරි මේ ටික හොඳට අහගත්තොත් මේක තේරෙයි.
මෙහෙම කරමු. හරි. මේක තේරුම් ගන්නත් එක්ක මම ඉස්සෙල්ලාම අලුතෙන් ෆයිල් එකක් ගන්නම්කෝ. හරි. මම මේ ෆයිල් එක සේව් කරගන්නම්. link2.html කියලා. හරි link2.html. මම මේක html ෆයිල් එකක් විදියට ඕපන් කරගන්නවා. ඒතර html ෆයිල් එකක් වුණාම අර ඔක්කොම ටික තියෙනවා. හරි මට ඕන ටික විතරක් තියාගන්න අපිට ඕන ටික විතරක්. හරි. head එක ඇතුලේ title එකක් තියෙනවා. මම නිකන් මෙතන දාන්න link css කියලා. හරි. දැන් body එක ඇතුලේ මම link එකක් දාගන්නවා. කොහොමද අපි link එකක් දාන්නේ? අපි link එකට කියනවා anchor tag එකක් කියලා නේ. හරි anchor tag එක කිව්වම ahref කියන hyperlink reference කියන එක ahref කියලා අපිට දාන්න පුළුවන්. අපි මේ link එක click කරාම යන්න ඕනේ තැන. හරි. මම example එකක් විදිහට අපි නිකන් දාමුකෝ www. මොකක් හරි site එකක්. ඒතර site එකට යනවා නම් protocol එක එක්කම යන්න ඕනේ. හරි https://www.twitter.com කියලා මම දුන්නා. හරි. ඒතර මේ site එකට තමයි යන්න ඕනේ. මම මෙතන link එක දෙන්නම් go to twitter කියලා. ඊට මේ link එක close කරා. හරිද? දැන් මේක link එකක්. දැන් අපි මේක open කරලා බැලුවොත් මේ web browser එකේ මේ විදිහේ link එකක් පෙන්නනවා. ඒකට සාමාන්‍ය link එකක් by default නිල් පාටින් මේ විදිහට underline වෙලා තමයි එන්නේ. හරි ඕනම link එකක් ගත්ත ගමන් එන්නේ නිල් පාටින් මේ විදිහට underline වෙලා. හරිද? ඒතර මේක අපිට ඕන විදිහට format කරන්න කොහොමද කියලා තමයි දැන් අපි බලන්න හදන්නේ. හරි සාමාන්‍යයෙන් ඕනම link එකක් අපි open කරපු ගමන් නිල් පාටින් underline වෙලා තමයි තියෙන්නේ. හරි දැන් අපි මේකට CSS දෙනවා නම් මම මේකට lazy වෙන්න මම මේ ෆයිල් එක ඇතුළෙම දෙන්නම් නැත්නම් මට ඕන වෙන ෆයිල් එකක් හදන්නත් පුළුවන් external CSS විදියට මම inline CSS විදියට මේක දෙන්නම් මේක ඇතුළේ අපි style attribute එකක් style tags දෙකක් දාලා මේකේ ඇතුළේ තමයි CSS දෙන්න හදන්නේ දැන් හරි style කියලා දාලා මේක ඇතුළේ CSS දෙමු දැන් මම මේකේ element එකෙන් select කරලා ගත්තොත් A කියන element එකෙන් ඒත් මට මේ CSS දාන්න පුළුවන් හරි මම color කියලා දුන්නොත් එහෙනම් අපි දෙමුකෝ red කියලා. ඒතර link එක රතු පාට වෙනවා. බලමු එහෙම රතු පාට වෙනවද කියලා. අපි හැදුවේ මේකනේ. මේක refresh කරලා බලමු. දැන් රතු පාට ඒත් මේක click කරාම Twitter එකට යනවා. හරිද? මේ තියෙන Twitter home page එක. ඒතර මේ Twitter home page එකට යනවා. හරි? go to Twitter කියලා තියෙනවා. හැබැයි underline වෙලා තියෙනවා. ඒතර මේ සාමාන්‍යයෙන් by default web browsers වලින් link එකක් නම් එයා underline වෙලා තමයි තියෙන්නේ. හරි ඒත් අපි මේ අන්ඩර්ලයින් එක නැති කරගන්න ඕනේ නම් ඒකටත් තියෙනවා CSS property එකක් ඒකට අපි කියනවා text decoration කියලා. හරි අපි දුන්නොත් එහෙම text decoration none කියලා. text decoration කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත නේද ගිය සතියේ text decoration එකෙන් අපිට underline කරන්න පුළුවන් overline යන්න පුළුවන් line through යන්න පුළුවන් කියලා lines දාන විදි සහ text decoration color කියලා දුන්නොත් අපිට ඒ line එකේ පාටත් වෙනස් කරගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්ත කලින් සතිවලනේ. හරිද ඒතර text decoration none කියලා දුන්නොත් තියෙන underline එක නැති කරගන්න පුළුවන්. හරි දැන් උදාහරණයක් විදිහට අපි දැන් හදපෙකට ගියොත් මේක refresh කරාම ඔන්න දැන් underline එක නැහැ. හැබැයි මේක තාම link එකක් තමයි මේ mouse point එක මෙතෙන්ට ගෙනාම නිකන් ඇඟිල්ලක් වගේ යනවා කියන්නේ මේක link එකක්. නේද? මේක click කරාම Twitter එකට යනවා. හරිද? එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි CSS දැම්මොත් පේන විදිය. ඒ කියන්නේ කෙලින්ම ඒ වලට දැම්මොත් පේන විදිය. හැබැයි link එකක ඇත්තටම ගත්තොත් අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි ඒ page එකේ නිකම්ම link එක තියෙන අවස්ථාව. ඒකට අපි කියනවා link අවස්ථාව කියලා. ඒතර අපි ඒකට වෙනම CSS ලියන්න ඕන නම් අපි ලියන්නේ මේ A වලට colon එකක් දාලා ලියනවා. ඒ colon link. ඒතර normal link එකක් තමයි මේ විදිහට දැන් පේන්නේ. හරි දැන් මම මේක close කරන්නම්. හරි දැන් මම මේක refresh කරොත් මේක දම් පාටින් පෙන්නන්නේ මොකද අර visited links දම් පාටින් පෙන්නන. අපි කලින් ගියානේ මේකට. ඒ නිසා තමයි මේක දම් පාටින් පෙන්නන්නේ. හරි. නැත්තම් මෙයා රතු පාටට තියෙනවනේ ගියපු නැති එකක් නේද? මම මේකම අරගෙන අපි අලුත් incognito mode එකට යනකොට කියන්නේ මේ කලින් ගියපු history එක විතර මෙයාට access කරන්න බෑ.
හරි. ඒතර මෙයා රතු පාටට පෙන්නනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය ලින්ක් එක පෙන්නනකොට රතු පාටයි. හරි. අර ගියපු ලින්ක්ස් තමයි දම් පාටින් පෙන්නන්නේ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන Google එක ඕපන් කරපු ගමන් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ Google වෙබ් පේජ් එක ඕපන් කරපු කියන්නේ Google සර්ච් එකක් කරපු ගමන් ඔයගොල්ලන්ට එන ලින්ක්ස් ඔක්කොම ටික නිල් පාටින් අන්ඩර්ලයින් වෙලා තමයි එන්නේ. හරි. හැබැයි ඔයගොල්ලෝ ඒක ක්ලික් කරාට පස්සේ ඒක දම් පාටින් පෙන්නන්නේ. ඒ කියන්නේ කලින් ඔයගොල්ලෝ ගියපු සයිට් එකක් කියලා ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් දම් පාට වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ විසිටඩ් ලින්ක් එකක් කියලා අපි කියනවා. හරි. ඒතර ඒ කෝලන් ලින්ක් කියලා දුන්නම අපි දැනට ගියපු නැති, අපි ක්ලික් කරපු නැති ලින්ක්ස් සාමාන්‍යයෙන් පෙන්නන්නේ ඒ කෝලන් ලින්ක් කියලා. හරි. දැනට ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක බලාගෙන ඉන්න එකක් දෙයක් කරගෙන යනකොට තේරෙයි මොකද්ද මේ කරන්නේ කියලා. හරි. ඊළඟට අපිට මොකක්ද තියෙන ලින්ක් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා hover කියලා එකක්. මේ hover එකෙන් වෙන්නේ මම මේකෙම copy එකක් අරගන්නවා. ඒ කෝලන් ලින්ක් නේ තිබ්බේ. ආයේ ඒ කෝලන් මේ ලින්ක් නැතුව hover කියලා දාන්න. හරි. hover කියලා කියන්නේ මේ mouse point එක ඒ අදාළ එලිමන්ට් එක උඩට ගෙනාවම මොකද්ද වෙන්න ඕනේ කියන එක. හරි. mouse point එක අදාළ එලිමන්ට් එක උඩට ගෙනාවම මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ hover කියන එකෙන් කියන්නේ. හරි. ඒක දැනට තියෙන color red none කියලා මම මේකේ පාට මාරු කරන්නම් blue කියලා. text decoration none නේ තියෙන්නේ. ඒ කියන්නේ මේකත් එතකොට මේ underline වෙන්නේ නැහැ. හරි. හරි. දැන් අපි a colon hover blue කියලා දැම්මනේ. එහෙම දාලා මේක refresh කරොත් එහෙම අපි අලුත් page එකට යනවා. මේක refresh කරාම අර විදිහටම තියෙනවා. හැබැයි මම mouse point එක මේක උඩට ගෙනාවම නිල් පාට වෙනවා. දැක්කද? පාට වෙනස් වෙනවා. මුකුත් කරන්නේ නැහැ. නිකන් mouse point එක මේක උඩේ කොහෙට හරි ආවොත් එයා පාට වෙනස් කරනවා. හරි. ඒතර hover කියලා කියන්නේ අපි mouse point එක මේ කියන්නේ මූසික පොයින්ටර් එක කියලා සිංහලෙන් කියන්නේ. හරි. mouse point එක මේ අදාළ එලිමන්ට් එක උඩට ගෙනාවට පස්සේ එයාගේ පාට මොකද්ද වෙන්න ඕන කියන එක අපිට අර hey colon hover එකෙන් දෙන්න පුළුවන් link එකකට. හරිද? hover කරනවා කියලා කියන්නේ mouse point එක අදාළ එලිමන්ට් එක උඩට ගේන එකට. හරි. ඒත් එක්කම ඔයගොල්ලන්ට මේ කලර් එක මාරු කරන එක විතරක් නෙවෙයි ඕනම එකක් දෙන්න පුළුවන්. අපි දැන් හිතමු අකුරු වර්ගය මාරු කරන්න ඕන කියලා. මම අකුරු වර්ග දෙන්නම්කෝ agency FB කියලා. හරිද? අකුරු වර්ගෙත් මාරු වෙනවනේ. දැන් මේක රිෆ්‍රෙෂ් කරා. මෙතන mouse point එක ගෙනාවම අකුරු වර්ගෙත් මාරු වෙනවා. ඊට පස්සේ ආයෙ සාමාන්‍ය විදිහට හැදෙනවා. mouse point එකේ අදාළ එලිමන්ට් එක උඩ තියෙන වෙලාවට මේ අකුරු වර්ගෙ මාරු කරගන්න. හරිද? ඒතර ඒකට අපි කියනවා hover අවස්ථාව. ඒ කියන්නේ mouse point එක උඩ තියෙන අවස්ථාව. මේකට මම තව එකක් දාන්නම් font size එක. font size එකත් අපි නිකන් 30px වගේ වෙන්න වැඩි කරමු බලන්න. දැන් මේක උඩට ගෙනාම අකුරු size එකත් වැඩි වෙනවා, අකුරු වර්ගෙත් මාරු වෙනවා, අකුරු වල පාටත් වෙනස් වෙනවා නේ. ඉතින් ওই විදිහට එක එක විදිහට අපිට CSS දෙන්න පුළුවන්. ඒ පාටම නම් තියෙනවනේ මේක රෙඩ්ම තියන්න පුළුවන්. එතකොට අකුරු වර්ගය සහ මේ size එක වෙනස් වෙනවා. හරි. ඉතින් ওই විදිහට අපිට සාමාන්‍ය link එක තියෙනකොට කොහොමද වෙන්න ඕනේ? mouse point එක ඒක උඩට ගෙනාම මොකද්ද වෙන්න ඕනේ කියන ටික අපිට set කරගන්න පුළුවන්. හරිද? ඊළඟට තියෙනවා Qt එකේ ඔයගොල්ලෝ බැලුවොත් active කියලා එකක්. මේ active කියලා කියන්නේ ක්ලික් කරන මොහොත. ඒ කියන්නේ අපි අදාළ වෙබ්සයිට් එකේ ඒ link එක ක්ලික් කරන වෙලාව. හරි. ඒකට අපි කියනවා active අවස්ථාව කියලා. හරි. ඒකට අපිට වෙනම CSS දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන ටික වගේ මම copy එකක් දාගන්නම්. මෙතන පහළට. ඉතින් මේක a hover නෙවෙයි මම active කරගන්නවා. ඒකෙදි ක්ලික් කරන අවස්ථාවේදී කියන්නේ ක්ලික් කරන මොහොතේදී අපි හිතමු මට අකුරු ටික පාට කොළ පාට වෙනවා. ඒකට මම green කියලා දාන්නම්. ක්ලික් කරන මොහොතේ අකුරු වර්ගයේ agency FB ම තියන්නම්, font size එක 30px ම තියන්නම්, text decoration none කියන්නේ ඒකේ underline වෙන්නේ නැහැ. හරි. හරි. දැන් අපි ගිහලා අරකම refresh කරලා බලුවොත් එහෙම දැන් ඔන්න මේ hover කරාම අකුරු රතු පාටයි, අකුරු ලොකු වුණා, අකුරු වර්ගය මාරු වුණා. ක්ලික් කරන මොහොත ඔන්න මම ක්ලික් කරනවා. දැන් මම ක්ලික් කරගෙන ඉන්නේ මේක අතහැරපු ගමන් යනවා link එකට. හරි මේ ක්ලික් කරන මොහොතේ අකුරු කොළ පාට වෙලා තියෙනවා. මේක අතහැරපු ගමන් අදාළ page එකට යනවා. ආයෙත් back වුණොත් එimhe ආයෙ සාමාන්‍ය විදිහට පෙන්නනවා ක්ලික් කරන මොහොතේ අකුරු කොළ පාට වෙනවා. හරිද? ඒ කියන්නේ active කියලා කියන්නේ අපි ක්ලික් කරන මොහොත. හරි ඒ වෙලාව තමයි අපිට active කියලා ගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ ආයෙ තියෙනවා visited කියන එක. මේ visited කියලා කියන්නේ අපි ගියපු ඒවා නැත්නම් visited links කොහොමද පේන්න ඕන කියන එක. හරි බලමු visited links කොහොමද වැඩ කරන්නේ කියලා. මේකෙම copy එකක් ගන්නම්.
එතකොට මෙතෙන්ට අපි දාමු visited කියලා. එතකොට ගියපු ඒවා දැනට අපි ගියපු links අපි දැන් මේ orange color දාමු. හරි. ගියපු ඒවා අපේ size එකත් පොඩ්ඩක් පොඩි කරමු 10px වගේ කරමු. මේ අකුරු වල වර්ගයත් Arial කරමු නිකන්. හරි. ඒකේ underline එකක් නැහැ. එතකොට දැන් අපි මේක refresh කරොත් සමහර browsers support කරන්නේ මේ visited කියන එකට. හරි. මේකට support කරන්න අපි බලමු මේක support කරයිද කියලා. දැන් මේක click කරාම Twitter එකට යනවානේ. හරි. ආයෙත් back වෙලා මේක refresh කරලා බලුවොත් හරිනම් අපිට මේක පෙන්වන්න ඕනේ family පාටින් අර size එක අඩු වෙලා. මොකද a:visited කියලා එකක් අපි දැම්මනේ. ඒතර පාට මාරුලා තියෙනෝනේ. මේ නෑනේ අපි සමහරට මේක මේ browser එකෙන් කරාම ඒක හරියනවා. හරි දැන් go to Twitter කියලානේ තියෙන්නේ. සමහර වෙලාවට මේක වැඩ කරනවා. go to Twitter කියන ක්ලික් කරාම එයා Twitter එකට යනවා. හරිද? දැන් ආයෙසරයක් මම මේක open කරලා බැලුවොත් එහෙම අපේ අදාළ ෆයිල් එක back වෙලා බැලුවොත් එයා තැඹිලි පාරට පෙන්වන්නේ. ඒ කියන්නේ මේක visited එකක් නිසා. ඒතර තැඹිලි පාරට අර අකුරු වර්ගෙත් Arial වලින් size එක පොඩි වෙලානේ පෙන්වන්නේ. අර මෙතෙන්ට දැම්මම hove එක වෙනස් වෙනවා. අර visited එකක් නිසා අකුරු ටික පෙන්වනවා. අපි hove එකක් දාලා නැහැ ඒකට. ඒ කියන්නේ අකුරු වල size එක hove කරාම අකුරු වල size එකත් වෙනස් වෙලා තියෙනවා. හැබැයි තැඹිලි පාරට තියෙනවා. තැඹිලි පාරට තියෙන එක visited එකක් වුණාම අපි orange වෙන්නේ කියලා දාලා තියෙනවා. කියන්නේ අපි කලින් ගියපු link එකක් කියලා අපිට දැනගන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි link CSS කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. කියන්නේ link වලට CSS දානකොට දාන්න තියෙන අවස්ථා හතර. හරි? මේ ටික. ඒතර මේ ටික ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ මම මේ දාන විදිහට ලියා ගන්න. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මෙතන තියෙනවනේ මේක හතරකට බෙදා ගන්න. හරි? එහෙම නැත්නම් මේ උඩින් හරි යටින් හරි ඉඳ තියෙනවා නම් ඒ ඊට පාවිච්චි කරන්නත් පුළුවන්. link එකක් නම් කොහොමද ලියන්නේ කියලා ඔය CSS properties ටිකක් අපි ලියා ගමු. හරි? එතකොට මේකේ විශේෂයෙන් මතක තියාගන්න තියෙන දේවල් ටිකක් මම නෝට් එකක් දාලා තියෙනවා. සිංහල මීඩියම් කට්ටියත් ඒක ලියා ගන්න තමන්ට කියන්නේ තමන්ට තේරෙන විදිහකට ලියා ගන්න. හරි? කැමති විදියක් අවුලක් නැහැ. තේරෙන විදිහකට ලියා ගන්න. විශේෂයෙන් ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න ඕන දේවල් ටික මම ලියන්නම්. හරි මේ a: link කියලා කියන්නේ මේ normal link එකක් වෙබ්සයිට් එකේ පේන විදිය. හරි? අපි දාමු සාමාන්‍ය සබැඳියක් කියලා. ඊට පස්සේ a: hover කියලා කියන්නේ when mouse pointer is over the element. හරි? mouse point එක element එක උඩට ආවම අපි hover කියලා කියනවා. නැත්නම් අපි සිංහලෙන් ලියනවා නම් මූසික පොයින්ටරය අදාළ උසුලණය මතට පැමිණි විට කියලා තමයි ලියන්න වෙන්නේ. හරි? ඔයගොල්ලන්ට තේරෙන විදියට කරන්න. ඊට පස්සේ active කියලා කියන්නේ මොකද්ද? ක්ලික් කරන මොහොත. හරි? ඒතර අපිට ලියන්න පුළුවන් සිංහලෙන් ලියනවා නම් ක්ලික් කරන මොහොත. නැත්නම් clicking instant. ඒ instance එක. හරි? ඊට පස්සේ visited කියලා කියන්නේ මේ ඉතින් ආ ලියන්න දෙයක්වත් නැහැ කෙලින්ම දාන්න තියෙන visited links. ඒ කියන්නේ අපි කලින් ගියපු links තමයි ওই විදිහට පෙන්වන්නේ. හරි? කවුරුර කෙනෙක් Word එකේ හරි OneNote එකේ note එක හදා ගන්නවා නම් මේ මම Zoom chat එකට දාන්නම් code එකේ copy එකක්. link CSS ටික විතරක් මම දාන්නම්. හරි? Zoom chat එකට දාන්න එකෙන් copy එකක් ගන්න පුළුවන් ඕනි කට්ටියට.
ටියුට් එකේ දාලා තියාගෙන ඔය ප්‍රොපර්ටිස් ඔක්කොම නැතුණා දෙක තුනක් හරි ලියන්න. ඒතර මේක ලියනකොට මතක තියාගන්න කෝලන් එකක් තමයි දාන්නේ. හරි a colon link a colon hover a colon active a colon visited. ඉස්සර බ්‍රවුසර්ස් වල නම් මේක දාන්න ඕනේ ඕඩර් එකක් තිබ්බා. හැබැයි දැන් බ්‍රවුසර්ස් මේක ඕන ඕඩර් එකට දුන්නට අවුලක් නැහැ. වැඩේ වෙනවා. හරි නේද? එහෙනම් මම හිතන්නේ මේ ටික ලියලා ඉවර ඇති කියලා. තව ටික වෙලාවක් දෙන්න ලියලා ඉවර නැති කට්ටියට. ඒතර ලින්ක් එකක අවස්ථා 4. හරි a colon link a colon hover active visited. හරි නේද? හරි. දැන් අපිට මේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් එක පේජ් එකක මෙහෙම එක ලින්ක් එකක් තියෙනකොට මේ ටික දාන්න පුළුවන් අවුලක් නැහැ. හරි. එක ලින්ක් එක තියෙනකොට අවුලක් නැහැ. හැබැයි දැන් අපි හිතුවත් ලින්ක්ස් දෙකක් තියෙනවා කියලා මේ පේජ් එකේම මම යටට තව ලින්ක් එකක් දානවා. අපි ඒක දාමු වෙන මොකක් හරි සයිට් එකක් දාමු අපි www.google.com කියලා. හරි. ඒතර මේක Google එකට යන්නේ. එතන අපි දාමු go to Google කියලා. හරි. දැන් මෙහෙම දාලා අපි මේක රිෆ්‍රෙෂ් කරොත් එහෙනම් ওই ලින්ක්ස් දෙකම තියෙන්න ඕනේ. ඒතකොට දැන් මේ දෙකම anchor tags නේ. එලිමන්ට් එකෙන් සිලෙක්ට් කරපු නිසා ඒ එලිමන්ට්ස් දෙකටම ඒක ඇඩ් වෙලා තියෙනවා.
හරි. ඒතර go to Twitter කියන එකටයි go to Google කියන එකටයි දෙකටම add වෙලා තියෙනවා. මේක පහළ පෙළට ඇවිල්ලා නැත්තේ ඇයි? අපි br එකක් හෝ paragraph එකක් පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මම මෙතෙන්ට br tags දෙකක් විතර දාන්නම්. පහළ ටිකක් පහළට යන්න. හරිනේ. දැන් මේ දෙකම එකම විදිහට තමයි වැඩ කරන්නේ. ක්ලික් කරන අවස්ථාවේ කොළ පාට වෙනවා දැක්කද? හරි. ඒ දෙකටම මේ ලියලා තියෙන CSS ටික ඇප්ලයි වෙලා තියෙනවා. හැබැයි මට එකක් එක විදිහකටත් තව එකක් තව විදිහකටත් වෙනස් කරගන්න ඕනේ නම් ඒ වෙලාවට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒ වෙලාවට අපිට ක්ලාස් එකක් හරි ID එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් හිතන්න මට මේ go to Twitter කියන එක මොකක් හරි එක විදිහකට වෙන්න ඕනේ නම් නැත්නම් මම තවත් link එකක් දාන්නම්කෝ. මෙතන ඉඳන්ම copy එකක් ගමු අපි. හරි මෙහෙම br එකක් දැම්ම මේ පහළ පෙළට යන්න. මෙතන අපි තව සයිට් එකක් දාමු. Reddit කියලා. හරි මෙතන අපි දාමු go to Reddit. හරි මේක සේව් කරා. දැන් මේක තව link එකක්. හරිද? දැන් මේ links තුනම අපි ගිහින් refresh කරොත් එකම විදිහට පෙන්වන්න ඕනේ. හැබැයි මට දැන් Reddit එකයි Twitter එකයි එක විදිහකට පෙන්වන්න ඕනේ, Google එක වෙනස් විදිහකට පෙන්වන්න ඕනේ. එහෙම කරන්න ඕනේ නම් තියෙන ලේසිම දේ ඇත්තටම මේකට වෙන වෙනම classes දාලා වැඩේ කරන්නත් පුළුවන්, class එකට CSS ලියන්නත් පුළුවන්. හැබැයි අපිට link එක ඇතුලෙන් class එක දෙන්නත් පුළුවන්. හරි ඒක කරන්නේ කොහොමද කියලා තමයි බලන්න හදන්නේ. ඊට මම මේ දෙකටම එකම class එකක් දාගන්නවා. අපි class එක විදිහට දෙමුකෝ LOL කියලා. ඊට මෙතෙන්ටත් මම class එකක් දාන්නම්. ඒකෙත් class එක විදිහට මම දාන්නම් LOL කියන එක. හරි ඊට මේක save කරනවා. දැන් මේ දෙකටම එකම class එකක් තියෙනවා. හැබැයි මේ class එකට තමයි අපි CSS දාලා නැහැ. ඒතර දැන් තියෙනවානේ a:link කියලා එකක්. ඒතර සාමාන්‍ය links වලට මේ ටික apply කරන්න කියලා මම දීලා තියෙනවා ටිකක් නේ. හැබැයි මේ class එකට, ඒ කියන්නේ මේ .lol කියලා තියෙන class එකට වෙනස් විදිහකට වෙන්න ඕන නම් a.lol කියලා මට දාන්න පුළුවන් class එක. දැන් අපි දන්නවනේ class එකක් දානවා නම් dot එකක් ඉස්සරහින් එන්න ඕනේ. ID එකක් දැම්මොත් hash එකක් එක තමයි මේක එන්න ඕනේ. හරි. ඒතර a.lol කියලා මට දාන්න පුළුවන්. හරිද? ඒතර a.lol ගේ link එක දැන් අර අපි කලින් සාමාන්‍ය links වල රතු පාටනේ තිබ්බේ. මම මේ a.lol ඒ කියන්නේ lol කියන class එකේ තියෙන link අපි වෙනස් පාටක් දාමු. දැන් පාටවල තමයි මතක නැත්තේ. හරි ඒ නිසා මම නිකන් මේ HTML color picker එක පාවිච්චි කරන්නම්කෝ. දැන් අපි හිතමු අපිට මෙන්න මේ වගේ පාටක් ගන්න ඕන කියලා මේ පාට. මේ copy එකක් ගන්න. හරි save කරා. දැන් මේ පාට මම ගිහින් මෙතෙන්ට දානවා. එතකොට දැන් මගේ links අර සාමාන්‍යයෙන් පේනකොට විසිරෙන්නේ නැති links refresh කරොත් ඒ දෙක පෙන්වන්නේ අනිත් පාටින්. ඒ කියන්නේ ඒ class එක දාපු නිසා ඒ class එකේ ඒ දෙක පෙන්වන්නේ එක විදිහකට. දැක්කද? දැන් මේකේ hover කරාම size එක වැඩි වෙලා font type එක මාරු වෙන්න තියෙන මම අරකට ආයෙත් hover එකක් වෙනම ලිව්වොත් මම මේ hover එකට copy එකක් ගන්නම්. අරගෙන එතෙන්ටත් මේ class එක දානවා. a.lol කියන එක. හරිද? එතෙන්ටත් ඒ class එක දානවා. ඊට පස්සේ මම මෙතනත් පාට අපි වෙන මොකක් හරි එකක් නැත්නම් අකුරු වර්ගය වෙනස් කරන්න නැතුව අපි ඒ විදිහටම තියමු. font size එක වෙනස් කරන්න නැතුව පාට විතරක් වෙනස් කරමු. ඒතර color picker එකකින් අපි පාටක් තෝරගමු. මෙන්න මේ වගේ තද පාටක්. ඒකෙම පොඩ්ඩක් වෙනස් variant එකක් තෝරගත්තා. ඒක දෙනවා මම මෙතන red වෙන්න ඕනේ. ඒතර hover කරාම වෙන්න ඕනේ තද වෙන එක විතරයි. අර ඒ class එකේ තියෙන දෙකේ hover කරා. දැන් මේක නම් අකුරු size එක ලොකු වෙනවා. පාට ඒ විදිහටම තියෙනවා. මේකේ නම් අකුරු size එක ලොකු වෙන කර ඒ එකෙන් inherit වෙනවා. හරි මම ඒකේ font size එක දීලා නැහැ මේ hover එකට. හැබැයි අකුරු වල පාට වෙනස් වෙලා තියෙනවා. දැක්කද? හරි. ඒතර අර link එක එක විදිහකට වෙනවා. මේ links දෙක වෙනස් විදිහකට වෙනවා. ඒතර අපිට ওই විදිහට class එකක් දීලා අපිට ඕනි links ඕනි විදිහටත් අනිත් links අනිත් විදිහටත් page එකේ හදා ගන්න පුළුවන්. හරි. ඒක මතක තියාගන්න. හරිද? ඊට පස්සේ අනිත් දේ තමයි ID එකක්. දැන් මොකක් හරි විශේෂ එකක් වෙනස් විදිහකට වෙන්න ඕන නම් මට මම මේ Google එකට ID එකක් දාන්නම්කෝ. මම ID එකක් දාන්නම් පොල් කියලා. හරි. දැන් මේ පොල් කියන ID එකට මට එක විදිහකට වෙන්න ඕනේ නම් එතකොට එයාගේ hover එකට වෙනස් විදිහකට වෙන්න ඕන නම් මට පුළුවන් මේ වගේම hover එකක් අපි repeat කරගමු. repeat කරලා මම මෙතන දානවා පොල් කියලා දැන්. හැබැයි ID එකක් නම් මොකද්ද වෙන්න ඕනේ? hash එකක් දාන්නේ dot එකක් නෙවෙයි. මතකයිනේ CSS වල කොහොමත් එහෙමනේ. දැන් මෙතන ID එකක් තියෙන්නේ.
ID එකක් නම් hash එකක් දාන්න. ඒතර ඒ hash poll එකේ hover කරාම වෙනස් පාටක් එන්න අපි තෝරලා ගමු. හරි. ඒතර මෙන්න මේ පාට එන්න ඕන කියමු අපි. හරි. මේ පාට දාලා save කරා. එතකොට දැන් අර Google එකේ මේ දෙකේ දම් පාට පෙන්න Google එක අර අපි දැන් select කරපු පාට පෙන්වනවා hover කරාම. හරි. ඒකට ID එකට විතරක් විශේෂයෙන් දීලා තියෙනවා. දැන් මේකේ මේ ලස්සන වෙන නෙමෙයි මම කරලා තියෙන එක එක පාට දාලා තියෙන කැත කැත පාට වෙන්න පුළුවන්. හරි. හැබැයි ඔයගොල්ලන්ට වෙන දේ පැහැදිලි කරන්න තමයි මට ඕනි උනේ. කොහොමද අපිට මෙහෙම CSS වලදී links ගොඩාක් තියෙනකොට අපිට ඕනි කරන specific එකක් විතරක් තෝරගන්නේ element select එකත් එක්ක යනකොට. ඒකට අර a dot නැත්නම් a colon a hash විදියට මේ ID එක නම් hash එකක් class එක නම් dot එකක් දීලා අපිට ඒකේ අර එක එක අවස්ථා link hover active ආයි මොකක්ද තියෙන visited. හරි ඔන්න ওই ටිකට යන්න පුළුවන්. විතර visited ඒවා අපිට ඒ අපි දීපු පාටින් orange color එකකින් පෙන්වන්න ඕනේ සාමාන්‍යයෙන්. හරි. ඉතින් ওই විදිහට ඒ links ටික වැඩ කරනවා. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ මෙහෙම වැඩක් කරන්න දැන් ඒකට ටියුට් එකේ වෙන මිඩක් තියලා නැහැ. කොහෙන් හරි මේ දාගන්න මෙන්න මේ විදිහට අපිට වෙනම classes access කරන්න පුළුවන් වෙනම ID access කරලා ඒවට වෙන වෙනම දෙන්න පුළුවන්. එහෙම නැතුව කෙලින්ම අර A active A colon තුනොත් ඒ තියෙන links ඔක්කොම මේක apply වෙනවනේ. එකක් මොකක් හරි එක link එකක් වෙනස් විදිහකට කරගන්න ඕන නම් මෙහෙම class එකක් දාලා ID එකක් දාලා ඒ ID එක මෙහෙම include කරන්න පුළුවන් කියන එක එකක හරි කොතන හරි තේරෙන්න ඔයගොල්ලෝ ලියා ගන්න. මේක තව අවුරුදු 3ක් ගිහින් බැලුවොත් තේරෙන විදිහකට ලියලා තියා ගන්න ඕනේ. හරි. ටියුට් එකේ ඉඳ තියෙන තැනකින් යටින් හරි කමක් නැහැ. example එකක් දාගන්නකො. ඒකට ක්ලාස් එකක් තියෙන්න ඕනේ. ID එකක් දානවා නම් ID එක තියෙන්න ඕනේ. hash විදියට දෙන්නත් පුළුවන්, lol විදියට දෙන්නත් පුළුවන්. හරි. මෙන්න මේ පේලි දෙකයි මේ පේලි දෙකයිවත් HTML වලදී මෙහෙම ක්ලාස් එකක් ID එකක් තියෙන්න ඕනේ කියලා තේරෙන එකක් දාගන්න. මේ පේලි ටිකයි දාගත්තා නම් ඇති. හරි. නෝට් එක දාගෙන ඉවරනම done කියලා message එකක් දාන්න ලියලා ඉවර නම්.
හරි නේද? තේරෙන විදිහකට ලියාගෙන තියාගන්න. වෙන වෙනම CSS දාන්න ඕන නම් links වලට මේ විදිහට අපිට classes ID දාලා hash එකක් විදිහට දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇත්තටම මේකේ class එක විතරක් access කරලා දෙන්න පුළුවන් .lol කියලා ওই ටික දෙන්නත් පුළුවන්. හරි. ඒ විදිහට කරන්නත් පුළුවන්. අර link එකක් විදිහට යනකොට අපි සාමාන්‍යයෙන් ඒ link එක ඇතුලෙන් මෙහෙම අපිට දීලා එක state ටික access කරන්න පුළුවන්. හරි. හරි. ඒකත් මතක තියාගන්න. මේවා ගෙදර ඉඳන් test කරලා බලන්න එක විදිහට වෙනස් කරලා ඔයගොල්ලෝ කරලා බලන්න. එතකොට හොඳට තේරෙයි කොහොමද මේ ටික වැඩ කරන්නේ කියලා. හරි. එතනින් අපිට link CSS ටික ඉවර වෙනවා. හැබැයි Tut එකේ තව පොඩි කොටසක් අපිට ඉතුරුලා තියෙනවා. හරි. දැන් මේ හැමතැනම වගේ ලියලා ඇත්තේ ඕනි දේවල් ටික මේ CSS වල comments දාන විදිය. හරි. comments කියලා කියන්නේ code එකේ browser එකෙන් skip කරලා යන areas. ඒ කියන්නේ දැන් අපි comment කරොත් එහෙම මොන හරි ටිකක් browser එකෙන් ඒ ටික read කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ටික පෙන්නන්නේ නැහැ අපිට. හරි. user පෙන්නන්නේ නැහැ. හැබැයි comments code එකේ තියෙන. ඒතර code එක කියවන කෙනෙක්ට ඒ comments පේනවා. හරිද? comments දාන්න අපි ගොඩාක් වෙලාවට code එකේ පේලි කිහිපයක් disable කරන්න. ඒ කියන්නේ අපිට අපේ code එකේ පේලි කිහිපයක් disable කරන්න comments පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් මට මේ active කියන එකේ font size එක වෙනස් වෙන එක ඉවත් කරන්න ඕන නම් මට මෙන්න මෙහෙම කරාම comment කරන්න පුළුවන්. ඒතර comments දාන්නේ මෙහෙම ඇලීරයි තරුවයි ඇලීරයි අතර. මේ දෙක අතර දෙන ඕනම පේල් ටිකක් CSS වලදී comment වෙනවා. හැබැයි HTML වලදී comment කරන්න එහෙම නෙවෙයි. ඒක අපි කලින් ඉගෙනගෙන තියෙනවානේ. නේද? HTML comments දාන්නේ කොහොමද කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. හරි. ඒක ඒතකොට එතනදී බලන්න. මේ තියෙන CSS වල comments දාන විදිය. ඒතර ඇලීරයි තරුවයි ඇලීරයි. ওই විදියට තමයි CSS වල comments දාන්නේ. හරි. මෙන්න මෙහෙම. ඇලීරයි තරුවයි ආයෙත් තරුවයි ඇලීරයි මේ අතර දෙන ඕනම එකක් කමෙන්ට් එකක් වෙනවා. This is a comment. හරිද? comments දෙන්න හේතු වෙන්න පුළුවන් එක දෙයක් මේ වගේ මේ code temporarily disable කරන්න. ඒතර මට මේක ආයෙ ඕනෙ වෙච්ච ගමන් අපිට පුළුවන් ආයෙ මේ comment page එක remove කරලා නිකන් සාමාන්‍ය විදිහට හදාගන්න. හරි. ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි code එක explain කරන්න. ඒ කියන්නේ දැන් මට ඕන නම් this is මෙතන comment එකක් දාගන්න පුළුවන්. This is used for a special link කියලා මේක comment කරන්න පුළුවන්. comment කරනවා කියන්නේ ඔයගොල්ලෝ නිකන් මේක ඉස්සරහින් type කරන්න. /** කියන එක. හරි. ඒතර මේ අතර තියෙන එක comment එකක් වෙනවා. හරිද? ඒක මතක තියාගන්න. comments දාන්න පුළුවන්. ඒතර මේකේ comment එක use කරලා තියෙන code එක explain කරන්නනේ. This is used for a special link කියලා. ඒතර code එක explain කරන්න use කරන්න පුළුවන් comments. එහෙම නැත්නම් අපිට temporary code line එකක් disable කරන්න code පේලි කිහිපයක් disable කරන්නත් comments පාවිච්චි කරන්න පුළුවන්. CSS වල comments දාන්නේ කොහොමද කියලා papers වල අහනවා. ඒතර මේක දැනගෙන ඉන්න ඕනේ. නිකන් සංකේතය අහනවා MCQ papers වලදී. ඒතර මේ විදිහට තමයි comment කරන්නේ. ඒකත් ලියා ගන්න. ඒතර comments use කරන තැන් මොනවාද? To disable code lines. ඒ කියන්නේ පේලි කිහිපයක් මේ disable කරන්න. disable කරනවා කියන්නේ ක්‍රියාවිරහිත කිරීම සඳහා. හරි. පේලි කිහිපයක් ක්‍රියාවිරහිත කිරීම සඳහා. එහෙම නැත්නම් to explain code. කේතේ විස්තර කිරීම සඳහා. කේතේ විස්තර කරන්නත් අපිට comments පාවිච්චි කරන්න පුළුවන්. හරි. ওই ටික ලියලා තියාගන්න. CSS border radius අපිට syllabus එකේ කියලා නැහැ. සහ syllabus එකේ ඇත්තටම කිසිම තැනක කියලා නැහැ මොනවද උගන්වන්න ඕනේ කියලා. හරි. මම නිකන් හිතෙන් ටිකක් දාලා තියෙන border radius එක syllabus එකේ නැහැ. හැබැයි මම මේ අහලා තියෙන ප්‍රශ්නයකට මම මේ උත්තර දෙන්නේ. border radius එක මම දැම්මේ නිකන් වෙබ්සයිට් එකක් හදනකොට ඉතින් අපිට සමහර තැන්වලදී ඒ වගේ රවුන්ඩ් කරන්න වෙනවනේ borders හරි. ඒක ඔයගොල්ලෝ දැනන් ඉන්නේ කොහොමද එහෙම property එකක් තියෙනවා කියලා. හැබැයි A level paper එකේ ඒක අහයි කියලා මම හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ කියන්නේ syllabus එකේ කියලා නැහැ මොනවද තියෙන්නේ කියලා.
හරි අහන ඒවා ටික ගොඩක් අර මම දෙයිලා තියෙනවා. දැන් අපි කරානේ 2019 2018 ප්‍රශ්න දෙක. ඒ වගේ ඒ ප්‍රොපර්ටිස් ඕනිත් නෑ. ඒවා ඒගොල්ලෝ දීලා තියෙනවා. හරි දීලා තියෙන එකට අපිට උත්තරේ ලියන්න විතරයි තියෙන්නේ. හැබැයි 2017 වගේ නම් අපිට ලියන්න තිබුණා. 2017 16 වගේ අපිට ලියන්න තිබ්බා. දැන් එහෙම අපිට CSS properties අහන්න නැහැ. අපිට දීලා ඒක ලියන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒක ලොකුවට හිතන්න ඕනේ දෙයක් නෙවෙයි. හරි. හරි කමෙන්ට්ස් උත් ඉවරයි නම් ඊට පස්සේ අපි තව ප්‍රශ්න ටිකක් තමයි ඩිස්කස් කරන්නේ. හරි CSS වල කමෙන්ට්ස් උත් ඉවරනාට පස්සේ තව ප්‍රශ්න ටිකක් ඩිස්කස් කරලා ඒ ටික බලමු. ආයෙත් සරයක් ඕගොල්ලෝගේ ටියුට් එකට යන්න. ප්‍රශ්න ටියුට් එක. ඒකේ 2018 2019 අපි කරා ඊට පස්සේ අපි කරා 2020 ප්‍රශ්න. හරි 2020ත් අපි මේ උඩ කොටස කරලා ඇත්තේ. මේක අන්තිමටම ඇත්තේ ටියුට් එකේ. මේ පළවෙනි කොටස අපි කරලා ඇති ටේබල් එකේ අඳින්නත් ඇති. ටේබල්ස් ගැන කරනකොට මේ B කොටස තමයි කරන්න තියෙන්නේ. B කොටසේ ප්‍රශ්න තුනක් තියෙනවා. හරි. ඒතර ඔයගොල්ලෝ ටියුට් එක ඕපන් කරගෙන මේ B කොටසේ ප්‍රශ්න තුන කරන් try එකක් දෙන්න බලන්න. මේ ඔක්කොම ටික පේන මම මෙහෙම තියන අකුරු පොඩි ඇති සමහරට ෆෝන් එකක වගේ බලනවා. ඔයගොල්ලෝ zoom කරන්න පුළුවන් ස්ක්‍රීන් එක. zoom කරලා බලන්න. මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා මට දාන්න බලන්න ටක් ගාලා. හරි. දැන් මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ CSS උයි HTML උයි තියෙන කෝඩ් එකක් අපිට දීලා තියෙනවා. හරි ඊට පස්සේ ඒ ටිකට උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරිද? අහලා තියෙන ප්‍රශ්න වලට. අපි කරන් try එකක් දෙමුද? හරි. දැන් ඔයගොල්ලෝ කරලා ඇත්තේ ටිකක් ඒ කරපු ටික බලන්න හරිද කියලා. Consider the following HTML code in which the lines are numbered to answer the questions in this part. හරි lines number කරලා තියෙන මේකේ උත්තර ලියන්න. What are the colors of the text in line number 8 and 9 when the above code is rendered by the browser? හරි. දැන් අහන්නේ 8 වෙනි පේලියේ 9 වෙනි පේලියේ පාට මොනවද දෙන්නේ කියලානේ මේ කෝඩ් එක browser එකෙන් render කරාම. හරි. මේ title 1 කියන එකට මොකක්ද apply වෙන්නේ? දැන් ඔයගොල්ලෝ බැලුවොත් මේක h1 එකක්. ඒතර මෙතන h1 h2 වලට group CSS එකක් දාලා තියෙනවා color blue කියලා.
එතකොට නිල් පාටද එන්නේ කියන එක ප්‍රශ්නයක්. හරි. මොකද අපි ඉගෙන ගත්තා අදත් මතක් කරානේ CSS වලදී ඉහළම ප්‍රමුඛතාවක් තියෙන්නේ මොකටද? නිකන් අපි මතක් කරගත්තොත් CSS වල ඉහළම ප්‍රමුඛතාවක් නැත්නම් අපි කියන highest priority එකක් තියෙන්නේ ඉහළම ප්‍රමුඛතාවක් තියෙන්නේ මෙන්න මෙතනදී අපි ඉගෙන ගත්තා inline CSS වලට තමයි ඉහළම ප්‍රමුඛතාවක් තියෙන්නේ. ඒ කියන්නේ inline CSS තියෙනවා නම් එකම එලිමන්ට් එකට inline CSS ID class element කියන ඔය ඔක්කොම ටික දාලා තියෙනවා නම් එකම එලිමන්ට් එකකට inline CSS වලට තමයි ඒකේ ප්‍රමුඛතාවය දෙන්නේ. ඒතර inline CSS දාලා තියෙනවා ඒක තමයි apply වෙන්නේ. ඊට පස්සේ ID එකක්. තියෙනවා නම් ID එක. ඊට පස්සේ class එක ඊට පස්සේ element එක. හරි. ඒතර element එකට CSS ලියලා තිබ්බත් class එකෙන් ඒක cover කරලා තියෙනවා ඒක apply වෙනවා. හැබැයි class එකෙන් cover කරලා නැති property එකක් element එකේ දීලා තිබ්බොත් ඒ element එකෙන් ඒ property එක ගන්නවා. හරිද? ඒක ඔයගොල්ලෝ කලින් කරපු examples එක දකින්න. හරි. එතකොට දැන් inline CSS දාලා තිබුණොත් inline CSS තමයි එන්න ඕනේ. ඒතර මේ ප්‍රශ්නේ මේ title 1 කියන එකට inline CSS උත් තියෙනවා color green කියලා. එහෙනම් inline CSS වලට තමයි ඉහළම ප්‍රමුඛතාවක් තියෙන්නේ. එහෙනම් title 1 එකේ පාට වෙන්න ඕනේ green කියන එක. හරිද? title 1 කියන එකේ පාට වෙන්න ඕනේ green කියන එක. හරි. ඊට පස්සේ අපි නවවෙනි එක ගත්තොත් title 2 කියලා එකක් තියෙනවා. title 2 එකේ නම් inline නැහැ. එතකොට එයාගේ කෙලිම element එකෙන් ගන්නවා H2 කියන group select එකේ තියෙනවා color blue කියලා. ඒ නිසා මෙතෙන්ට එන්න ඕනේ blue කියන එක. හරිද? එතන නිල් පාට එන්න ඕනේ. හරි. ඊට පස්සේ තියෙනවා write one advantage of defining styles as in line number 3, 4 and 5 over that of line number 8. හරි 3, 4, 5 කියලා කියන්නේ මෙන්න මේ ටිකේ තියෙන්නේ මොන CSSද මේවට අපි කියන internal CSS style tag දෙක අතර තමයි දාලා තියෙන්නේ. දැන් මේ ගිය අවුරුද්දේ A level paper එකේ තිබිච්ච ප්‍රශ්නේ. හරිද? අමාරු නෑ. හරි internal CSS. ඒකේ හොඳ මොකක්ද කියලා අහනවා මේ line number 8 එකේ දීලා තියෙනට වඩා. හරිද? line number 8 එකේදී අපි කොහොමද දීලා තියෙන්නේ? inline CSS. ඒ කියන්නේ මේක අහන්නේ inline ට වඩා internal CSS දෙන එකේ තියෙන වාසිය මොකක්ද කියලා. ඉතින් inline ට වඩා internal CSS දෙන එකේ වාසිය කියන්නේ inline code එක styles දැම්මම HTML එක ඇතුලේ තනින් තන CSS තියෙනවා. ඒක code එක කැතයි. හරි. ඉතින් ඊට වඩා inline CSS වල clean code එකක් තියෙනවා. code එක පැහැදිලි. අනිත් එක මේකත් maintain කරන්න පහසුයි. අර අපි මුලින්ම කතා කරේ නේද? easy to maintain පවත්වාගෙන යන්න පහසුයි. මොකද head එකේ තමයි අදාළ දැන් h1 ඔක්කොම තියෙනවා නම් ඒ h1 ඔක්කොටම එක විදියක් වෙන්න ඕන නම් head එකේ h1 කියලා දාලා ලියුවම ඒ page එකේ තියෙන ඔක්කොම ටික ඒ විදිහට එනවා. නේද? අනිත් එක මේ inline CSS දානකොට එකම විදියට පේන්න ඕන නම් h1 ඔක්කොම අපි හැම පේලියෙම එකම styles ටික දෙන්න ඕනේ. ඒතර code එක repeat වෙනවා. පුනර්කරණය වෙනවා. code repetition කියලා අපි කියනවා. හරි එකම code එක repeat කරන්න. ඒතර file එකේ size එක වැඩි වෙනවා. load වෙන්න වැඩි වෙලාවක් යනවා. අර අපි කලින් කියපු ප්‍රශ්න ටික මෙතනදී වෙනවා. හරි inline උයි internally compare කරත් ඒ ටික ගන්න පුළුවන්. හරි. දැන් internally externally compare කරද්දි external හොඳයි කියනත් අපිට ඒ point එකම ගන්න පුළුවන්. මොකද හැම page එකේම CSS තියෙනවා නේද? ඒක තැනක විතරනේ. මේ අර කලින් කියපු ටිකම තමයි ලියන්න තියෙන්නේ. මම මාකින් එකත් එක්ක explain කරද්දී ඒක පැහැදිලි කරන්නම්. හරි. ඊට පස්සේ තුන්වෙනි එක write only the content of an external style sheet to include the following. external style sheet එකකට අන්තර්ගතය ලියන්න ඕනේ මේ ටික විතරක් තියෙන. ඒ කියන්නේ බාහිර රටා පත්‍රයක් ලියන්න කියලා නෙවෙයි කියන්නේ. හරි. එතකොට මේ the style defined in line number 8 line number 8 එකේ තියෙන්නේ color green කියන එක h1 එකට විතර අපිට external style sheet එකක් නම් බාහිර රටා පත්‍රයක් නම් කෙලින්ම අපිට ලියන්න පුළුවන් අදාළ එලිමන්ට් එක වද h1 color green නේ. මෙච්චර semicolon එක තියෙන්න ඕනේ. හරි h1 එක color green කියලා අපිට දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඉතින් line number 8 එකේ එක හරි. ඉතින් මේක තමයි A එකට එන්නේ. CSS ID named appear to define the style of the font as Arial. දැන් ID එකක් තියෙනවලු appear කියලා. ID එකක් නම් hash එක දාන්න මතක තියෙන්න ඕනේ. hash appear. හරි මේ කෙලින්ම තුන්වෙනි එකට උත්තරේනේ. ඒතර hash appear අපි CSS එකේ
external CSS ලියනකොට කියන්නේ බාහිර CSS ලියනකොට කෙලින්ම ඒකේ තියෙන CSS විතරමයි නේ. ඒ නිසා කෙලින්ම #appear කියලා දාලා අපිට මෙතන දාන්න පුළුවන්. මොකද්ද? font size එක font size නෙවෙයි font family එක Arial වෙන්න ඕනේ. එහෙනම් මෙහෙම දැම්මා අපිට දාන්න තියෙන font family font family Arial කියලා. semicolon එක දාන්න තියෙන මෙතන බෝල දෙකක් එන්න ඕනේ මෙතනින් මේක ඉවර කරලා තියෙන්න ඕනේ. හරි. ওই විදිහට දාන්න තියෙන්නේ font family Arial කියලා ID එකක් නිසා hash එක තියෙන්න ඕනේ. ওই ටික හරියට දාලා තියෙන්න ඕනේ. හරිද? ඒ 2020 ප්‍රශ්නේ එක ලේසි. හරි අමාරු නෑ. ඒතර CSS properties ඕගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ දෙනවා. දීලා තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ මේ අන්තිම අවුරුදු තුනේම. ඒතර CSS properties syllabus එකේ දාලත් නෑ නේ. නිසා ඒකෙන් ප්‍රශ්න අහන්නත් බෑ හරිනම්. හරි. කලින් අවුරුද්දල අහලා තිබ්බා. ඔය මම කියලා දී properties ටික දැනගෙන හිටියම හොඳටම ප්‍රමාණවත්. හරිද? ඒ නිසා ඒ ටික හොඳට බලා ගන්න tut එකේ තියෙන CSS properties 13. හරි. ඒතර මේ ටිකට උත්තරත් ලියා ගන්න. මම මේකේ margin scheme එකේ තියෙන උත්තරත් ටිකත් එක්කම ඔයගොල්ලන්ට පෙන්නනවා 2020 paper එකේ. හරි. මේ ටිකනේ. මේ 2020 margin scheme එක. ඒතකොට අර පළවෙනි එක කොළ පාටට පේන්නේ ඒක inline CSS තියෙන නිසා ඊට පස්සේ නිල් පාට ලකුණු දෙකයි ඊට පස්සේ අර මොකද්ද මොනවද advantages කියලා අහනවනේ මේ internal CSS වල inline ට වඩා ඒතර අර කලින් ටිකම ඕගොල්ලන්ට කියන්න පුළුවන් නේ හැම අවුරුද්දෙම අහනවා හරි යාවත් කාලෙ කිරීම පහසුයි ගුණ විශාලත්වය අඩුයි ඒතර ඉක්මනට load වෙනවා clean code එකක් තියෙනවා ඒතර code එක අර repeat කරන්න ඕනේ නැහැ ප්‍රතිවර්තනය වීම අඩු වෙයි කියලා තියෙනවා සංගත බව පවත්වා ගැනීම කියන්නේ consistency එක තියාගන්න ලේසි H1 ඔක්කොම එක විදිහකට දෙන්න පුළුවන්. හරි. ඊළඟට ශීර්ෂයේ අර්ථ දක්වපු විලාස එම පිටුවේ කීප විටක් භාවිත කළ හැකියි කියන්නේ. එක තැනක H1 එකට එලිමන්ට් එක ලිව්වොත් H1 තියෙන හැම තැනකම මේ head එකේ දීලා තියෙනවා apply වෙනවා. හරි. දෙකයි ලියන්නේ. එකයි ලියන්නේ කියලා තියෙන්නේ. anyone. හරි. එකයි ලියන්නේ කියලා තියෙන්නේ. ඉතින් එකක් විදියට අර easy to maintain කියන එක යාවත් කාලනික කිරීම පහසුයි නැත්නම් අප්ඩේට් කිරීම පහසුයි. ෆයිල් එකේ size එක අඩු වෙනවා වගේ එක පොදු එකක් ඔයගොල්ලන්ට හිතලා ලියන්න පුළුවන්. අමාරු වැඩක් නෙවෙයි. හරි. ඒකට හිතලා ලියන්න ඔයගොල්ලෝ බුද්ධිය පාවිච්චි කරන්න මම ඔය හැම එකටම මේ නෝට් එකක් ලකුවට දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් පාඩම් කරන්න ඕනේ නැහැ. ඒවා හිතලා ලියන්න පුළුවන් ඒ වෙලාවට. හරි. ඒකට ඔබේ චින්තන ශක්තිය භාවිත කරන්න හිතලා උත්තර ලියන්න පුළුවන්. හරිද? ඒකට දැන් තියෙන අමාරුම දේ තමයි ඔයගොල්ලන්ට 2023 A level තියෙන ඩිසෙම්බර් වල. ඒතර ඒ වෙනකන් මේ ටික මතක තියාගන්න එක. හරි. ඉතින් ඒකට මට කරන්න පුළුවන් උදව්වක් විදිහට මම හැම පාඩමේම මේ ප්‍රශ්නත් එක්ක 2022 A level වලින් පස්සේ ඒ අවුරුද්දෙම ඔයගොල්ලන්ට පේපර් ක්ලාස් එකක් කරනවා ඉරිදා 3 ඉඳන් 5 වෙනකන් ගොඩක් වෙලාවට. ඒතර ඔන්ලයින් එකත් අපි කරන්න බලමු නැත්නම් ඒක ඔන්ලයින් විතරක් කරන්නත් පුළුවන්. බලමු කොහොමද කරන්න කියලා. හරි. දැන් කලින් අපි පටන් ගද්දි නම් 2021 කට්ටියට මේ ඇවිල්ලා ලියන්න දුන්නේ. ඇවිල්ලා ලියලා ඒකේ ලකුණු දීලා ලීඩර් බෝඩ් එකකුත් දැම්ම කවුද 1 2 3 4 කියලා පේපර්ස් වල ලකුණුත් එක්ක. හරි. ඒතර පොඩි කම්පිටිෂන් එකකුත් ඇති වෙනවනේ. හරි. ඒතර එහෙම කරද්දී අපිට අර කලින් පාඩම් හැම එකෙම ප්‍රශ්න අහුවෙනවා පේපර්ස් වලට. ඒතර හැම සතියෙම පේපර්ස් ඩිස්කස් කරනකොට ඕගොල්ලන්ගේ මේ මතකයේ ආයසරයක් අලුත් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒකට ජොයින් වෙන්න. හැබැයි ඒක තියෙන්නේ 2022 A level ඉවරුනාම. ඒකට තව අවුරුද්දක් කියන්නේ ඩිසෙම්බර් වෙනි තියෙන්නේ. හරි. තව සෑහෙන කාලයක් තියෙනවා 2022 කට්ටියට A level ඉවර වෙන්න. ඒක ඉවරුනාම මම ඕගොල්ලන්ට පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකෙදි අපි අර කලින් පාඩම් වල ඒ කියන්නේ පළවෙනි පාඩම් දෙක number systems logic gates HTML CSS ඒත් එකම දැන් අපි ඔය කරගෙන යන හැම පාඩෙම ප්‍රශ්න ඉන්ක්ලූඩ් කරලා දෙමු. මේ පාඩම ඉගෙන ගන්න තියෙනවා මෙතන ඉවරද කියලා අහලා තියෙනවා. මේ පාඩමේ උගන්වන්න තියෙන දේවල් ඔක්කොම උගන්වලා ඉවරයි. හරි. දැන් තියෙන ඉතින් ප්‍රශ්න ටික ඉවර කරන්න තමයි. අර තව චුට්ටක් තියෙන සිලබස් එකේ නැති දෙක. ඒ දෙකත් මම නිකන් පොඩ්ඩක් කියලා දීලා ඉතුරු ප්‍රශ්න ටික තමයි ලබන සතියේ අපිට ඩිස්කස් කරන්න තියෙන්නේ. හරි. අපි අද ක්ලාස් එකේ තව ප්‍රශ්නයක් කරා. මම ඒකත් කරලා ඉවර කරලාම අද පන්ති නවත්තමු. හරි. නැත්තම් ක්ලාස් දෙකේ ලෙවල් දෙකක හිටියම මේ මට මතක නැහැ මොනවද අතහැරිච්ච දේවල් කියලා. හරි. ඒ නිසා අපි ටික කරලා මෙමු. දෙදස් දා හතේ ප්‍රශ්න 17 සොරි 15 ප්‍රශ්න. හරි. 2015 මෙන්න මේ ප්‍රශ්නෙට මේ බ්ලැන්ක්ස් ටික ෆිල් කරන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ CSS වලින් ප්‍රශ්නයක් තියෙනවා. හරි. මේ HTML CSS වලින් ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් කරන්න try එකක් දෙන්න.
2017 ප්‍රශ්නේ බලලා ඔයගොල්ලෝ උත්තර ලියන්නකෝ. මම විනාඩි 5ක් දෙන්නම්. ඊළඟට මම ඩිස්කස් කරන්නම්. හරි. ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ කියවලා උත්තර ටික ලියන්නකෝ. මේකේ හිස්තම් පුරවන්න මේ මුලින් තියෙන එකේ ඊට පස්සේ මේ B part එකත් කරන්න කියවලා ඊළඟට C එක CSS තියෙන්නේ. මේ CSS ටික කියවලා මේක හරි නම් හරි කියන්න ඕනේ, වැරදි නම් වැරදි කියලා කියලා හරි විදිහට ලියන්න ඕනේ. හරි, ඒකයි මේක කරන්න තියෙන්නේ. කරමු බලන්නටක් ගන්න. question books හැමෝම ගාව තියෙන්න ඕනේ. ඒකෙන් බලන්න. හරි යට තියෙන ඒවා මම මේ උඩ මේක දාලා තියන්නම්. හරි, මේකේ මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දැන් ඉස්සෙල්ලාම තියෙන්නේ මොකද්ද? මේ ෆෝන් නම්බර් කියන එකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් එකක්නේ. ඒතර මේකට අපිට දාන්න පුළුවන් input type text නේද? ටෙක්ස්ට් බොක්ස් එකක්නේ. හරි. සමහර කට්ටිය මෙතන input type number දාලා තියෙනත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි ෆෝන් නම්බර්ස් වලට වගේ input type text තමයි දෙන්නේ. හේතුව දැන් ෆෝන් නම්බර්ස් අපි එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න ගන්න නෑනේ. හරි. අනිත් එක සමහර ෆෝන් නම්බර්ස් තියෙනවා අපි පිටරටක වගේ දැම්මොත් +94 දැන් අපි ලංකාවේ නම් ඉස්සරහට +94 කියලා දානවානේ. ඉන්දියාව නම් +91 ওই විදිහට මේ අර සංකේතත් භාවිතා වෙන අවස්ථා තියෙනවා. හරි, ඉතින් ඒ වගේ වෙන නිසා අපි ටෙක්ස්ට් දෙන එක තමයි හොඳ ෆෝන් නම්බර් එකකට. දැන් ප්‍රයිස් එක හරි ක්වොන්ටිටි එක හරි වගේ දෙයක් නම් අපිට ගණන් කරන්න ඕනේ වෙනවා සමහරවිට ගණනය කිරීම වලට. හරි. ඒ වගේ වෙලාවට අපිට නම්බර් කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ මෙන්න මේක මොකද්ද? ඔයගොල්ලෝ ලියලා ඇති ෆෝම්ස් ගැන ඉගෙන ගන්නකොට මේක ටෙක්ස්ට් ඒරියා එකක්. හරි, ඉන්පුට් ටයිප් එකක් නෙවෙයි. ටෙක්ස්ට් ඒරියාස්නේ අපි මෙහෙම මේ රෝස් සහ කොල්ස් කියලා අගයන් දීලා ගන්නෙ. ඒතර මෙතන එන්න ඕනේ ටෙක්ස්ට් ඒරියා. ටෙක්ස්ට් ඒරියා ටැග් එක අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ ලියලා ඇති ලියපු තැන. හරි. බලන්න ටෙක්ස්ට් ඒරියා ගැන ඒක අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕනේ. ඒතර මේ ෆෝල් ස්ලෑෂ් එකත් එක්ක ටෙක්ස්ට් ඒරියා ටැග් එක ක්ලෝස් කරලා තියෙන්නත් ඕනේ. හරි. අන්තිමටම මේ බටන් එකක් තියෙනවනේ send your message කියලා. එතකොට input type submit value එක අපිට දාන්න වෙන්නේ send your message කියලා. ඉතින් මේ double quotes අනිවාර්යෙන් දාලා තමයි ඒ අදාළ attributes ලියනකොට අපි ලියන්න ඕනේ. ඒ ටික ලියන්න. ඒතර ලකුණු ගන්න පුළුවන් මේකයි පොඩි වැඩක් තියෙන්නේ form එකේ. ඔක්කොම ලකුණු ටික ගන්න පුළුවන්. හරිද? හරි, ඊළඟට මෙන්න මේ B කොටස බැලුවොත් a well-formed syntactically correct HTML code has been developed to render a web page which includes an image of a school. කියන හොඳට ලියපු syntactically correct කියන්නේ කාරක රීති වලට අනුව හරියටම ලියපු වෙබ් පේජ් එකක් තියෙනවලු ඒකේ ඉස්කෝලේක ඉමේජ් එකක්ලු තියෙන්නේ. හරිද? However, the browser does not display the image. browser එකෙන් image එක පෙන්වන්නලු. Instead, it only displays the text school which is given as the text attribute of alt. ඒක ඒ image එක පෙන්වන්න නැතුව ඒ වෙනුවට පෙන්වන්නේ මේ school කියලා text එකක්ලු. හරිද?
කියන්නේ ස්කූල් කියලා ටෙක්ස්ට් එකක් පෙන්නන්නේ. ඉතින් අපි දන්නව නේද? ඉමේජ් එකක් දානකොට අපි alt එකක් දානවනේ. alt කියන්නේ alternative text කියලා මතකද? ඉමේජ් එක වැරදිලාවත් load දුන්නේ නැත්නම් පෙන්නන ටෙක්ස්ට් එකක්. හරි. ඉතින් මේකේ කියනවා give two possible reasons for this behavior. මෙහෙම වෙන්නේ හේතු දෙකක් ලියන්නලු. ඉතින් හේතු මොනවාද? එකක් දැන් alt text එක පෙන්නන හේතුවක් image එක load නොවීමනේ. ඉතින් අපිට ලියන්න පුළුවන් එක්ක කවුරු හරි image එක delete කරලා. එහෙම නැත්නම් කවුරු හරි image එකේ නම වෙනස් කරලා. එහෙම නැත්නම් code එකේ අපි දාලා තියෙන නම වැරදි. හැබැයි මේක කියනවනේ code එක 100%ක් හරි කියලා නේද? එහෙම code එක හරි නම් කවුරු හරි image එක delete කරලා image එක load වෙන්නේ නැහැ. image එක corrupt වෙලා කියලා අපි කියනවා. එහෙම නැත්නම් image එක rename වෙලා image එක delete වෙලා. ඔයගොල්ලෝ දෙකයිනේ ලියන්නේ කියන්නේ. ඉතින් අර දෙක ලියන්න. image එක delete වෙලා එහෙම නැත්නම් image එක rename වෙලා. එහෙම නැත්නම් image එක corrupt වෙලා. එහෙම නැත්නම් image එක load වෙන්නේ නැහැ. හරි. ඔය වගේ ඕනම හේතු දෙකක් ලියන්න. ඔයගොල්ලෝ ලකුණු හම්බ වෙයි. ඔයගොල්ලෝ මාර්ක්ස් ස්කීම් එක බලන්න net එකෙන් download කරලා 2017 15 මොනවටද ලකුණු දීලා තියෙන්නේ කියලා. හරි. ඊළඟට C part එක ගත්තම indicate whether the following CSS rules are syntactically correct or incorrect. මේ CSS නීති ටික කාරක රීතිය අනුකූලව නිවැරදිද හරිද වැරදිද කියලා තමයි කියන්න තියෙන්නේ. If a rule is incorrect, write the correct version. එකක් හරි වැරදි නම් ඒකේ හරි එක ලියන්න කියලා කියනවා. හරි. Indicate whether the following CSS rules are syntactically correct or incorrect. If a rule is incorrect, write the correct version. එකක් හරි වැරදි නම් හරි එක ලියන්නලු. හරි. මෙතනදී අපි කොහොමද කරන්නේ? දැන් මේ p color edit කියන එක අවුලක් නැහැ. ආයෙත් p එකටම font type කියලා එකක් දාලා තියෙනවා. font type කියලා එකක් නැහැ නේ. අකුරු වර්ගය මාරු කරන්නේ font family එකෙන්නේ. හරි. ඒකට අපිට මෙතන දාන්න පුළුවන් paragraph එකට p කියලා color red font type එක වෙනකොට මේ දෙකම paragraph එකනේ දාලා තියෙන්නේ. ඒතර එකක් විදිහට අපිට ලියන්න පුළුවන් නේ. ඒතර අපිට දාන්න පුළුවන් font family Arial කියලා. හරි. ඉතින් මේක හරි නිසා මේක ඉස්සරහින් correct කියලා දාන්නත් වෙනවා. හරි එකක් නිසා අපි correct කියලා දාමු. නිවැරදි කියලා. හරි. ඊළඟ එකේ තියෙනවා body color red background color yellow. දැන් ඒකේ curly brackets දාලා තියෙන විදිහ වැරදි සංගල වරන් නේද? මේ මෙහෙම දාන්න බෑනේ අපිට. හරි. මේ දෙකම එකක්නේ දාන්න වෙන්නේ. අසර මෙතන correct නෙවෙයි incorrect වැරදිනේ. ඒ නිසා අපි මේක හැදුවේනේ. හරි. ඒතර මේකත් incorrect කියලා අපිට දාන්න පුළුවන්. දාලා මේක වැරදි වෙන්න හේතුව මොකක්ද? body. ඒකට අපිට color red කියලා දෙන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ ඒකටම තමයි දාන්නත් ඕනේ background color නේ. background dash color yellow කියන එක. එතන මේක තමයි හරි කෝඩ් එක. දැන් මොකක් හරි වැරදි නම් incorrect කියලා හරි එක ලියන්න කියනවනේ. එතන මේ දෙකම අපි incorrect කියලා ලිව්වා. හරි එක ලිව්වා. හරි කොහොමද මේක හරි එක ලියන්නේ කියලා. මේක හරිද වැරදිද? H1 H3 color blue. අවුලක් නැහැ නේ මේක group select එකක් color blue කියලා තියෙනවා. ඒකත් හරි semicolon තියෙනවා. කිසිම වැරද්දක් නැහැ. ඒ නිසා මේකට ලියන්න තියෙන්නේ correct කියලා විතරයි. නිවැරදි කියලා ලියන්න තියෙන්නේ. හරි. ඒ අපි කරේ 2017 CSS එක. ඒතර බලන්න CSS ප්‍රශ්න එච්චර අමාරු නෑ. HTML ප්‍රශ්න එච්චර අමාරු නෑ. ඔයගොල්ලෝ ලකුණු ඔක්කොම ටික ගන්න පුළුවන්. දැන් මම අද අපි කතා කරා 2019 20 18 මේ 15 වගේ ප්‍රශ්න ටිකක් කතා කරා. ඒත් එකම link CSS ටික ඔක්කොම කතා කරා. හරි. link වල CSS දාන විදිය comments ගැන කතා කරා. හරි. ඒතර මට අර කරන්න ඉතුරුලා තිබුණා තව පොඩි කොටසක් මේ පරණ සිලබස් එකේ තිබ්බ ටික edit කරලා MCQ ටික discuss කරන්න ඕනේ ඔක්කොම ටික. ඒතර මට ලබන සතියේ ඒකට වෙලාවෙන් භාගයක් ගන්නවා. ඊට පස්සේ operating systems පාඩම් පටන් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. හරි. HTML CSS ප්‍රශ්න ඩිස්කස් කරන්න තමයි ලබන සතිය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. අලුත් පාඩම් පටන් ගන්නත් පුළුවන්. හරි. එහෙනම් අද පන්ති නවත්තමු. ඔයගොල්ලෝ මේ වගේ answers ටික margin scheme එකෙන් බලලා හරියට කරන්න අනිත් ප්‍රශ්න ටිකත් කරලා තියන්න. ඒතර අපි ඩිස්කස් කරද්දී ලබන සතියේ ඉක්මනට ඔයගොල්ලන්ට උත්තර දාන්නත් පුළුවන් වෙයි. අපිට හරියට ඩිස්කස් කරගෙන යන්නත් පුළුවන් වෙයි. හරි. එහෙනම් අද පන්ති නවත්තමු. ආයෙත් ලබන සතියේ මේ වෙලාවට ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා.